අයිබෝවන් තෙරුවන් සරණයි නැනපහන දහම් පඳුර කාලීන දහම් සාකච්ඡාව වසර 24ක් පුරාවට අඛණ්ඩව මගේ රටේ නැනපහන් දැන්වූ නැනපහන පින්වතුනි එදා වගේම අද වගේම හෙටත් නැනපහනේ අපේ අරමුණ බලාපොරොත්තු අධිෂ්ඨානය වඩා යහපත් දැහැමි නිවැරදි සමාජයක් අන්න එතනට යන්න එදිනෙදා අපේ ජීවිතයේ අපිට හමුවන විවිධ ප්‍රශ්න ගැටලු අභියෝග ආවරණය කරගනිමින් ඒවා නියෝජනය කරමින් ඊ타මත්ම පරිස්සමෙන් මාතෘකා තෝරා ගනිමින් ඒවා දහමට අනුව සාකච්ඡා කරමින් අපිට ජීවත් වෙන්න තියෙන නිවැරදිම හොඳම විදිය හොයාගන්න එකයි නැනපහනේ අපේ අරමුණ. ඒ නිසාම අද දවසේත් ඊ타මත්ම වටිනා, ඊ타මත්ම වැදගත්, අපිට ඊ타මත්ම ආසන්න අදාළ මාතෘකාවක් ඔස්සේ අපේ නැනපහන සදහම් සාකච්ඡාව ගොඩනගන්නයි අපි මේ සූදානම් වන්නේ. පිටුතුනි ඊට පෙර ආතුව පළමුවෙන්ම අද දවසේත් අපි අපේ නැනපහන වෙත ඊ타මත්ම ගෞරවයෙන් ආරාධනා කළ මගේ නායක ස්වාමින් වහන්සේලා අපි මුලින්ම පිළිගනිමු. අද දවසේ අපි ඊ타මත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපේ නැනපහන වෙත ආරාධනා කරා දෙහිවල නැදිමාල පැනසර සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය ප්‍රවීණ බෞද්ධ ශිෂ්ටාචාර දේශක රාජකීය පඬිත දර්ශනපති අපේ අති ගෞරවනීය අති පූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර අපේ නායක ස්වාමින් වහන්සේට මගේ නායක හමුදුරනේ ඔබ වහන්සේව දෙපා නැමද තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා නැනපහනට අවසරයි මගේ නායක හමුදුරනේ. ඒ වගේම අද දවසේත් අපේ නැනපහනෙන් ඔබේ මගේ රටේ නැනපහන් දල්වන්න අපි තාමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරා ගාල්ලිහිල ඩික්සන් පාර ශ්‍රී ඥානෝභාස යෝගාශ්‍රමාධිපති ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ටීවී දිදුල බෞද්ධ හා ළමා නාලිකාවේ නිර්මාතෘවර අපේ අති ගෞරවනීය අති පූජනීය මාලිකාවිල අස්සජී අපේ නායක ස්වාමීන් වහන්සේටත් මගේ නායක හමුදුන ඔබ වහන්සේවත් දෙපා නැමද තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා නැනපහනට අවසරයි මගේ නායක හමුදුරනේ. හොඳයි පින්වතුනි. අද දවසේ අපේ මාතෘකාව තේමාව අද අපි අපේ නැනපහන ගොඩනගන්නේ මෙන්න මේ මාතෘකාව යටතේ. මොකක්ද ඒ? නිරෝගීකම. අද දවසේ අපි නැනපහනෙන් සාකච්ඡා කරන්නේ මේ නිරෝගීකම පිළිබඳව. මානවයාගේ නිරෝගීමත් පැවැත්ම උදෙසා බුදුදහම. ඇත්තටම අපේ මේ උතුම් දහම තුළ අපේ නිරෝගීකම ගැන මොනවද කියලා තියෙන්නේ? විශේෂයෙන්ම වසංගත රෝගයකින් තවදුරටත් යම් පමණකට පීඩා විඳින අපි වගේ සමාජයක් දැනගත යුතුම කරුණු කාරණා ගණනාවක් අද දවසේ අපි අපේ සාකච්ඡාව තුළ සංවාදයට සාකච්ඡාවට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ වසංගත රෝගී පීඩා තත්ත්වයෙන් මිදෙන්න, එයින් ගොඩ නැගෙන්න, නැවත නැගිටින්න උත්සාහ ගන්න වෙලාවක රටක් සමාජයක් විදිහට අප විශ්වාස කරනවා මේ සාකච්ඡාව අතිශයින්ම වැදගත් කියලා. ඒකින්ද ගෙදර හැමෝම අද අනිවාර්යයෙන්ම නැනපහන බලන්න. කුඩා දරුවන් වේවා, තරුණයන් වේවා, දෙමාපියන් වේවා, ආච්චිලා සීල වැඩිහිටියන් වේවා සියල්ලම එකට එකතු වෙලා බලන්න අද නැනපහන. බලාගෙන යනකොට ඔබට කිසියම් ප්‍රශ්නයක් ගැටලුවක් මතුනොතින් කතා කරන්න අපිට අපේ දුරකථන අංකය 0112 56 36 36 0112 56 36 අවස්ථාව ලැබෙන පරිදි කාල වේලාව ලැබෙන පරිදි ඔබේ දුරකථන නැමතුම් වැඩි ප්‍රමාණයක් අද දවසේත් සම්බන්ධ කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. මම කැමතියි මගේ නායක හමුදුන පොහොස්සකින් අද අපේ සාකච්ඡාව ආරම්භ කරන්න. නිරෝගීකම අද දවසේ අපේ ප්‍රධාන ප්‍රමුඛ මාතෘකාව. අපි අහලා තියෙන විදියට මගේ හාමුදුරනේ අපේ බුදු හාමුදුරුවෝ මේ තුන් ලෝකේටම පහළ වූ ශ්‍රේෂ්ඨතම විශිෂ්ටතම වෛද්‍යවරයා කියලා අපි ඉහළින්ම පිළිගන්නවා. සත්හට වෙන භව දුකට වේදාන. එහෙමයි අපේ බුදු හාමුදුරුවෝ ගැන අපි කියන්නේ.
ඒ විශිෂ්ට වෛද්‍යවරයා උගන්වපු දහම තුල අද දවසේ අපි නිරෝගී භාවය ගැන කතා කරනවා. මගේ හැමතුරුනේ අපේ බුදුදහම තුල මේ නිරෝගීකමට දීලා තියෙන තැන මොකක්ද? ස්ථානය මොකක්ද? අපි ඒ වගේ තැනකින් කොහොමද අද අපේ සාකච්ඡාව ආරම්භ කරන්නේ? අවසරයි අපේ හැමතුරුනේ. ඔබ සමග තෙරුවන් සරණයි. අපේ අතිගෞරවනීය දිදුල මාධ්‍ය ජාලයේහි ගරු සභාපති තැන්පත් ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද අතිගෞරවනීය මාලිගාවිල අස්සජී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. චාමික මහත්තයා මතක් කළා වාගේ අද ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම ලෙඩ වෙච්ච වෙලාවක්. දැන් මේ කොවිඩ් වසංගතය විවිධ ප්‍රභේද එක්ක දැන් ලංකාව සහ මුලින්ම වගේ ආක්‍රමණය කළ ඉවරයි. ලෝකයටත් ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් මෙවන් අවස්ථාවක නිරෝගීකම ගැන අවධානය යොමු කිරීම කතා කිරීම මේ ලෙඩකින් අත්මිදීම කතා කිරීම ඊටාම කාලෝචිත වූ මාතෘකාවක් හැටියට තමයි ඇත්තටම අපි දකින්නේ. මොකද සුවිශේෂීම මාතෘකාවක්. අද මිනිස්සු ප්‍රාර්ථනා කරන්නෙම ලෙඩක් දුක කරදරයක් නැතුව ඉන්නේ කොහොමද කියලා. ඒක තමයි අවශ්‍යම දේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමං ධනං විස්සාස පරමා ඥාති නිබ්බාණං පරමං සුඛං. ලෝකයේ තියෙන උතුම්ම ලාභය තමයි නිරෝගීකම. නිරෝගීකමේ වටිනාකම දැනෙන්නේ ඇත්තටම ලෙඩක් නැතුව ඉන්න වෙලාවෙ නෙමෙයි. නිරෝගීකමේ වටිනාකම දැනෙන්නේ ලෙඩක් හැදුනමයි. ලෙඩක් හැදුනට පස්සේ තමයි හිතන්නේ මට මේ අසනීප නැතුව ඉන්න තිබුණා නම්. දැන් අපි දන්නවා ලෙඩක් නැති කෙනෙක් ලෝකේ නැහැ. අපිට බුද්ධ කාලයේ හම්බ වෙනවා බක්කුල මහරහතන් වහන්සේ. උන්වහන්සේ නම් අසනීපයක් නැතුව දීර්ඝායුෂ ලැබමින් අවුරුදු 160ක් වගේ කාලයක් මේ සසුනට අපරිමිත සේවාවක් සිද්ධ කරමින් වැඩ හිටියා. නමුත් පුහුදුන් ලෝකයා ගත්තහම ඇත්තටම ලෙඩක් නැති කෙනෙක් හොයාගන්න අමාරුයි. ඒ නිසාම අපි ප්‍රාර්ථනා කරනවා අපිට ලෙඩක් නැතුව ඉන්න ලැබේවා කියලා. නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා. දැන් අපි ධර්ම දේශනාවක් කළත්, බෝධි පූජාවක් කළත්, මල් පහන් පූජාවක් කළත්, චෛත්‍ය වන්දනාවක් කළත්, දානයක් දුන්නත්, පරිත්‍රාණ ධර්ම දේශනා මොන දේ කළත් ඒකේ අනිවාර්යයෙන්ම නිරෝගීකම කියන එක කොතනක හරි සඳහන් කරලා තියෙනවා. මොකද මොකක් හරි ලෙඩක් කෙනෙකුට තියෙන නිසා. කෙනෙකුට අත්වන මානසික රෝග වලට වඩා කායික රෝග පිළිබඳව හිතලා තමයි මේ නිරෝගීකම ප්‍රාර්ථනා කරන්නේ ඇත්තට. හිස කැක්කමක් හැදුනත්, අතේ පයේ අමාරුවක් හැදුනත්, හෙම්බිරිස්සාවක් හැදුනත්, වෙන මොන දේ තිබුණත් ඇඟේ පැත්තේ අමාරුවක් දැනුණු ගමන් අපි හිතනවා අපිට මේක නැතුව වෙනින් එකක් හැදුණා නම් හොඳයි කියලා. හැබැයි වෙනින් එකක් හැදුනත් එච්චර තමයි. කනේ අමාරුව හැදුනාම හිතනවා කනේ අමාරුව නැතුව බඩේ අමාරුව තිබුණා නම් හොඳයි කියලා. බඩේ අමාරුව හැදුනම හිතනවා ඒක නැතුව දතේ අමාරුවක් තිබුණා නම් හොඳයි කියලා. දතේ අමාරුව හැදුනට පස්සේ කියනවා
ඒක නැතුව මේ අතක පයක රිදීමක් තිබුණා නම් කමන්නේ ඉවස ගන්න තිබුණා. මේක තමයි ඉවසන්න බැරි කියලා. නමුත් මොන අමාරුව හැදුනත් ඒක ලෙඩක්. ඒ නිසා ලෙඩෙන් කොහොමද ගොඩ එන්නේ කියලා තමයි ඊළඟට බලන්නේ. අපි දන්නවා උපතින්ම ලෙඩ ඇඳේ ඉඳලා පසු වෙමින් ඉඳලා මරණයටපත් වෙන පිරිසක් ඉන්නවා. ලාබාල අවදියේදී ලෙඩ වෙලා ඒකෙන් ජීවිතක්ෂයටපත් වෙන කොටසක් ඉන්නවා. තරුණ කාලේ ලෙඩ වෙලා ඒන් ජීවිතක්ෂයටපත් වෙන කොටසක් ඉන්නවා. වැඩිහිටියෝ වශයෙන් ඉඳලා ලෙඩින් ඒකෙන් ජීවිතක්ෂයටපත් වෙන කොටසක් ඉන්නවා. වයෝ වෘද්ධ වෙලා ඒන් ජීවිතක්ෂයටපත් වෙන කොටසක් ඉන්නවා. සමහර උපදින කොටම ඇතිවන කායික අසනීප නිසා ඒ අසනීපය දිගින් දිගට පැවතිලා අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් ඉඳලා මැරිලා යනවා. කවදාවත් ඔලුව උස්සන්න බෑ, නැගිටින්න බෑ, කෑම ටික කන්න බෑ, කතා කරන්න බෑ, අදහසක් ප්‍රකාශ කරන්න බෑ, කෙනෙක් එක්ක hina වෙලා තේරුම් ගන්න බෑ. මෙවැනි තත්ත්වයටපත් වෙන අනන්තවත් පිරිසු ඉන්නවා. සමහර උපතින්ම අංග විකලයි. සමහර උපතින්ම මන්ද බුද්ධිකයි. සමහරුන්ට ඇස් අන්ධයි උපතින්ම. සමහරුන්ට බිහිරි, සමහරුන්ට කතා කරන්න බෑ ගොළුයි. දැන් බලන්න මේ ඇතිවන ලෙඩ පිළිබඳව අවධානය යොමු කරාම මේ මාතෘකාව කොච්චර වටිනවද? මානව වර්ගයාගේ අසනීප හා බුදුදහම මොන තරම් ගැළපෙනවද මේ මාතෘකාව? ඇත්තටම මේ සකස් කරපු මාතෘකාව කොච්චර ගැළපෙනවද? මානව වර්ගයාගේ නිරෝගීකම සහ බුදුදහම මේක ඇත්තටම අපි පැති ගණනාවක් චාවික මහත්තයා මේකෙන් අවධානයට ලක්වන්න පුළුවන් කාරණාවක්. එක පැත්තකින් කායික රෝග, ඒ කායික රෝග ඇති වෙන්නේ පුද්ගලයාගේ පැවැත්මේ තියෙන දුර්වලකම් නිසා. තව පැත්තකින් ආහාර පානවල තියෙන ගැටලුව නිසා. තව පැත්තකින් අම්මලා තාත්තලාගෙන් එන ජානමය ගැටලුවක් නිසා. තව පැත්තකින් සංසාරයේ කරපු අප්‍රමාණ අකුසල් නිසා අපිට විවිධ රෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් අංග විකල, මන්ද බුද්ධික, අන්ධ, ගොළු, බිහිරි වගේ දේවල් එකම පවුලේ සමහර වෙලාවට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. වැඩිමල් දරුවයි බාල දරුවයි දෙන්නම හොඳයි. කිසිම අඩුපාඩුවක් නැහැ. දෙවණියට උපන් දරුවා මන්ද බුද්ධිකයි. දැන් මේකට හේතුව මොන වෛද්‍යවරයටද ප්‍රකාශ කරන්න පුළුවන්? ප්‍රකාශ කරන්න බෑ. එහෙනම් ඒක තමයි බුදුදහමින් විග්‍රහ කරන්නේ. අන්න ඒක තමයි කර්මය කියලා කියන්නේ. දැන් මේ කායික පැත්තේ මම මේ නම් වශයෙන් කළ ඒවා. දැන් මේ ලෝකේ කොච්චර මානසික ලෙඩ තියෙනවද? උපතින්ම මානසික ලෙඩ තියෙනවා. කර්ම දෝෂ නිසා මානසික ලෙඩ තියෙනවා. විවිධ ඉරියව් පැවැත්වීමෙන් මානසික ලෙඩ හදා ගන්නවා. කෑම බීම අරගෙන කායික මානසික දෙකම ලෙඩ හදා ගන්නවා. දෙයන්සේම ඒ විතරක් නෙවෙයි. විවිධ අබ්බැහිවීම් වලින් මානසික ලෙඩ හදා ගන්නවා. ඒ නිසා මානසික සාමාන්‍යයෙන් ලෝකයේ සියලු දෙනාම සබ්බේ පුතුජනා උම්මත්තකා සියලුම දෙනාම ලෙඩු තමයි. පොදුවේ ගත්තාම නිවනත් එක්ක ගත්තාම. නමුත් කායික ලෙඩ එක පැත්තක්, මානසික ලෙඩ තව පැත්තක්. මේ දෙපැත්තේම ලෙඩින් මේ ලෙඩ වෙච්ච ලෝකය තුල නිරෝගීකම ඇති කරගනිමින් බුදුදහමට අනුව ජීවිතය පවත්වන වැඩපිළිවෙල තමයි ඇත්තටම අපි අවධානය යොමු කරන්න ඕන. එහෙමයි මගේ නායක හම්දමක්තන පින්වතුනි, ඔබට පැහැදිලි වෙන්නේ නැති අද දවසේ අපි කරන්න යන්නේ මොකක්ද කියලා. අද හරි අපි මේ ලෙඩ ගැන හරියට දැනගමු. අපි විශ්වාස කරන අපි හැමෝම ලෙඩ වෙන මිනිස්සු. ඔව්. මගේ නායක හම්දුරේ ඒක ආරම්භයේදී හරිය ලස්සනට අපිට පැහැදිලි කරනවා. හැබැයි මොකක්ද මේ ලෙඩේ කියන එක අපි තේරුම් ගන්න ඕන. අපි හැමෝටම මේක ඇතිවෙන දෙයක් නම් ඇයි මේක ඇති වෙන්නේ? කොහොමද මේවා අපිට නිවැරදි කරගන්න පුළුවන්? ඊට පස්සේ අපි මොකද්ද කරන්න ඕන? මේ සියල්ල අපේ දහම තුල ඊ타ත්ම අනුපිළිවෙලට පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අපේ නායක හඳුරෝ පැහැදිලිව සඳහන් කරනවා ලෙඩ වුණාම තමයි නිරෝගීකමේ වටිනකම තේරෙන්නේ කියලා.
මම ඔබට මට මේ ජීවිත කාලය තුළ අපි ගත කරපු මේ කෙටි ජීවිත කාලය තුළ ඕනෑ තරම් අවස්ථා තියෙන්නේ නැති මේ කාරණය තේරුම් ගන්න. අපි පැහැදිලිව කතා කරමු තවදුරටත් මගේ නායක හඳුරන්නේ. අද පොඩි විශේෂත්වයකුත් තියෙනවා මම හිතන්නේ නායක හඳුරන අපේ මේ සාකච්ඡාව තුළ. මොකද අපි නිරෝගීකම ගැන කතා කරන්නේ හින්දාම මගේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපේ දිතුල කාර්ය මණ්ඩලය තීරණය කරනවා පින්වතුනි. ඇත්තටම අපේ ආයතනයේ තියෙනවා මේ යාව ජීව සමාජිකයන්. ඔවුන්ගේ දායකත්වය හරි ප්‍රබලයි. අපි වගේ ආයතනයකට විශේෂයෙන්ම මෙවැනි ධර්ම සාකච්ඡා ඔබ වෙත ඉදිරිපත් කිරීමේදී අන්නේ යාව ජීව සමාජිකයන් වෙනුවෙන් තමයි අද දවසේ අපි අපේ නැන පහන මේ විදිහට විකාශය කරන්නේ. ඔවුන්ගේ දායකත්වය ඉහළින් අගයමින් ඉහළින් සිහිපත් කරමින් ඔවුන් සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නේ සියලු යහපත් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියන බොහොම පින්වන්ත ප්‍රාර්ථනය සහිතවයි අද දවසේ මේ වටිනා මාතෘකාව රට ලෝකය සමග අපි සාකච්ඡා කරන්න. ඒ නිසා මගේ නායක හඳුරන්නේ මා කැමති ඔබ වහන්සේ ටිකක් මේ කාරණය පැහැදිලි කරනවා නම් මොකද විශේෂයෙන්ම අපේ එක පැත්තකින් අපේ මාතෘකාව එහි වටිනාකම සහ මේ යාව ජීව සමාජිකයන්ගේ අපිට තිබෙන ශක්තිය ඔවුන් හින්දා මෙවැනි මේ ධර්ම දානයක් ලෝකයට ලබා දෙන්න. මෙන්න මේ කාරණේ පැහැදිලි කරමින් මගේ නායක හඳුරෝ කොහොමද අපේ සාකච්ඡාවට වටිනා ආරම්භයක් ප්‍රවේශයක් ලබා දෙන්න අවසරයි මගේ නායක හඳුරෝ. සමස්ත ශ්‍රී ලංකා වාසී සියලුම ජනතාවට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා පළමුවෙන්ම අපි ආශිර්වාද කරනවා. අපේ අතිපූජ්‍යපාද ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ ඊටාම සමීප කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්, ඒ වගේම හරි නිහතමානී කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් අපේ අතිපූජ්‍යපාද ශාස්ත්‍රපති මාලිම්බඩ පඤ්ඤාසාර අපේ ගරු කටයුතු නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි. චාමික මහත්මයා අපි අවුරුදු 6ක් පුරාවට මේ දිදුල බෞද්ධ නාලිකාව පවත්වාගෙන ඉන්නේ මේ බාහිර ගත්තන් පස්සේ විදේශ මුදල් වලින්වත් එහෙම නැතිනම් විවිධ ව්‍යාපාරිකයන්ගේ මුදල් වලින්වත් නෙවෙයි. ගොඩාක් නාලිකාවලට එහෙම උදව් කරන ඒවා ඇති. හැබැයි මේ බෞද්ධ නාලිකාව දිදුල ළමා නාලිකාව පවත්වගෙන යන්නේ අපි අපේ ශාසනයට හිතවත් ඒ වගේම ටීවී දිදුල බෞද්ධ නාලිකාවට හිතවත් ඒ වගේම ළමා පරපුර පිළිබඳ විශේෂ හැඟීමක් තියෙන ධර්මයේ නිවැරදිව තේරුම් ගන්නට මහන්සි වෙන අපේ බෞද්ධ ජනතාවගේ උදව් වලින් තමයි මේ නාලිකාව පවත්වාගෙන යන්නේ. අද දවසේ මේ ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ යාව ජීව සමාජික පින්වතුන් ගැන විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. අපේ බොහොම හිතවත් පින්වතුන්ලා මාසයකට කීයක් හරි මුදලක් තැන්පත් කරනවා මේ නාලිකාව පවත්වාගෙන යන්න. ඉතින් ඒ තුලින් තමයි මේ නාලිකාව මේ අවුරුදු 5මාරක් 6කට ආසන්න කාලයක් පවත්වාගෙන එන්නේ. ඉතින් ඒ නිසා මම කෙටියෙන් මේ අවස්ථාවේදී ඒ යාව ජීව සමාජිකත්වයේ දරන සියලු පින්වතුන්ලාට ආශිර්වාද කරනවා. ඔබත් අපත් සමාජයට යමක් කළ යුතුයි. ඒ කරන්න ඕන කාර්යය තමයි අපේ කල්යාණ මිත්‍රයෝ වශයෙන් එකතු වෙලා මේ සිද්ධ කරන්නේ. ඉතින් ඔබ සෑමදෙනාට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතකොට චාමික මහත්මයා අද අපේ නායක හාමුදුරුවෝ විග්‍රහ කළා අපි හැම කෙනෙක්ම
බලාපොරොත්තු වෙන අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරන අපි හැම කෙනෙක්ම පතන නිරෝගීකමක් නේ. ඉතින් හැබැයි නිරෝගීකම පතන්නේ අපි මේ ලෙඩ ගොඩක් මැද ඉඳගෙන. අපි බුද්ධ දේශනාවත් එක්ක ගත්තම චාමික මහත්මයෝ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකේ ජීවත් වෙන ශ්‍රාවකයා නිතර මෙනෙහි කරන්න ඕනේ කාරණා කීපයක්. එකක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ උප්පත්තිය ලැබූ ශ්‍රාවකයා ජරාවටපත් වෙනවා කියලා නිතරම මෙනෙහි කරන්න. ඒ කියන්නේ වයසට යනවා. දෙවෙනි කාරණේ තමයි ලෙඩ වෙනවා කියලා නිතරම මෙනෙහි කරන්න. මේක මොන සල්ලි භාගෙ තිබුණත් වළක්ව ගන්න පුළුවන් එකක් නෙවෙයි ලෙඩ වෙන එක. මට මතකයි මේ නනපහන සාකච්ඡාව පිළිබඳ పూర్ව ප්‍රචාරක හඬපටි නිකුත් වෙනකොට මම අහගෙන හිටියා මේ සින්දුවක් යනවා මේ රජ්ජුරුවන්ටත් මේක දැනෙන කාරණයක්. ඉතින් තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණයටපත් වෙනවා කියන එක නිතරම මෙනෙහි කරන්න ඕනේ. හතරවෙනි කාරණය කම්මස්ස කෝම්හි මට මම මොන හරි දෙයක් කරොත් ඒ කර්මය මට අයිති වෙනවා කියලා මෙනෙහි කරන්න ඕනේ. පස්වෙනි කාරණය මේ ලෝකයේ යම්කිසි ප්‍රියමනාප වස්තුවක් තියෙනවා නම් ඒ සියලු ප්‍රියමනාප වස්තුන් මට කවදා හරි අතහරින්න වෙනවා කියලා නිතර මෙනෙහි කරන්න ඕනේ. ඒතර චාමික මහත්මයා ජාතිය ජරාව. ජාතිය නිසා ජරාවටපත් වෙනවා, ජරාව නිසා ව්‍යාධියටපත් වෙනවා, ව්‍යාධිය නිසා මරණයටපත් වෙනවා. මේ ලෝකයේ උප්පත්තිය ලබන හැම කෙනාටම තියෙන ලොකුම ප්‍රශ්නය මේක. ජරා, ව්‍යාධි, මරණ. දැන් ජාතිය හට ගැනීම නිසා ජරාවටපත් වෙනවා. ජරාවටපත් වීම නිසා ව්‍යාධි ලෙඩ දුක් හට ගන්නවා. ලෙඩ දුක් හට ගැනීම නිසා මරණයටපත් වෙනවා. ඡාමික මහත්මයා කල්පනා කරන්න මේ ප්‍රශ්න හතර තරම් බරපතල ප්‍රශ්න ලෝකේ කාටද තියෙන්නේ කියලා. හැබැයි මේ කිසිම ප්‍රශ්නයක් කාටද විසඳ ගන්න පුළුවන් උනේ කියලා හිතන්න. නේ? දැන් අපි අතීතයේ ගත්තම බලවන්ත අය, පුණ්‍යවන්ත අය, ඥානවන්ත අය, මහා ශක්ති සම්පන්න අය මේ ලෝකය අතහැරලා යන්නේ වගේ ජීවත් වෙච්ච අය මොනතරම් ජීවත් වුණාද? නේ මරවරයෝ, තක්කඩියෝ, නේ කුඩුකාරයෝ, ගංජකා මේ හැම එක්කෙනෙම ජීවත් වුණානේ. හැබැයි මේ හැම කෙනාටම මේ මරණයෙන් මිදෙන්න බැරි වුණා. මරණයටපත් උනේ මොකක් නිසාද? ජරාවටපත් වුණා, ව්‍යාධියටපත් වුණා. ඒතකොට චාමික මහත්මයා සූත්‍ර දේශනාවල ගත්තම බුදුරජාණන් වහන්සේ ඔය පිරිත් පොත ගත්තම අපේ කවුරුත් පින්වතුන් දන්නවා කස්සප බොජ්ජංගය, මොග්ගල්ලාන බොජ්ජංගය මේ වගේ බොජ්ජංග ගත්තන් පස්සේ කාශ්‍යප මහරහතන් වහන්සේත් දෙඩ වෙලා ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා බොජ්ජංග සූත්‍ර දේශනාව මේ බොජ්ජංග ධර්ම වැඩිම තුලින් රෝගාබාධ අයින් කරගන්න පුළුවන් කියන එක දේශනා කළා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් මේ වගේමයි. තථාගතයන් වහන්සේත් ලෙඩ වෙලා ඉන්න වෙලාවේ තථාගතයන් වහන්සේත් මේ සූත්‍ර දේශනාව කියන බොජ්ජංග ධර්ම අහලා තිනවා. ගිරිමානන්ද සූත්‍ර දේශනාව ගත්තම බුදුරජාණන් වහන්සේ චක්කු රෝගෝ, ගහන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ මේ වගේ රෝගාබාධ මේ ශරීරයේ හටගන් උතු පරිණාමජා ආබාධ මේ වගේ රෝගාබාධ ඍතු විපර්යාසයෙන් මේ වගේ රෝග හට ගන්න ක්‍රම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
එතකොට අපේ නායක හාමුදුර පහදලා දුන්නා වගේ මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම ලෙඩ ගොඩක් මැද ඉඳගෙන තමයි නිරෝගීකම පතන්නේ. එක්කෝ අපි ලෙඩ ගොඩක් මැද ඉඳගෙන, එහෙම නැත්නම් අපි දාගත්ත ලෙඩ ගොඩක් ළඟ, එහෙම නැත්නම් අපි ලෙඩ හොයා යමින් නිරෝගීකම පතනවා. එතකොට හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපි ගත්තම මේ මානසික නිරෝගීකමත් කායික නිරෝගීකමත් කියන මේ දෙකම මතු කරගන්න පුළුවන් සරල ජීවිතයක් ගත කිරීම තුළින්. ඒ කියන්නේ තමයි අපේ නායක හමුදුරෝ හරි වටින විදියට හරි ලස්සනට අපිට පැහැදිලි කරන්නේ මේ යථාර්ථය අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ අපි ජීවත් වෙන විදිය හැඩගසා ගන්න ඕන. අපේ චර්යාවන් මේ නිරෝගීකමට අනිත් පැත්තෙන් ලෙඩවීමට මොන තරම් බලපානවද? මෙන්න මේ කාරණේ ගැන අපි පැහැදිලිව සාකච්ඡා කරමු අද දවසේ. ඔබටත් යම් ගැටලුවක්, ප්‍රශ්නයක්, අදහසක්, මතයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. අපි මූලික වටවලින් පස්සේ ඔබේ දුරකථන නැමතුම් වලටත් 0112 56 දුරකථන නැමතුමින් අවස්ථාව ලබා දෙනවා. මගේ නායක හඳුරන්නේ දැන් අපි හොඳ තැනක ඉන්නවා. කිසියම් හොඳ ආරම්භයක් අපි ලබා ගත්ත මේ සාකච්ඡාවට. මට මෙන්න මෙහෙම හිතෙනවා අපි හඳුරන අපි පොඩ්ඩක් අර මුලට ගියොත් ඉන්නේ. කියන්නේ දැන් සතර පෙර නිමිති වරත්. අපි දන්නවා මේ ලෙඩෙක්, රෝගියෙක් කියන එක බොහොම ප්‍රබල සංඥාවක් විදියට, බොහොම ප්‍රබල රූපකයක් විදියට එතන ස්මතු වෙනවා. ඒ කියන්නේ මේ ජීවිතය මොකක්ද කියන එක තේරුම් ගන්න, ධර්ම අවබෝධය ලබා ගන්න මොනතරම් ප්‍රබල සංඥාවක් විදියට මේ ලෙඩෙක් කියන රූපකය භාවිතා වෙලා තියෙනවද එතන. අනිත් පැත්ත මගේ නායක ස්වාමීන් වහන්සේලාත් සඳහන් කරපු ආකාරයටම අපි හැමෝම ලෙඩ වෙනවා. මගේ බුදුහාමුදුරුවෝ පවා විවිධ කායික රෝග වලින් පෙළලා තියෙනවා. ඒ පිළිබඳ වෛද්‍ය ප්‍රතිකාර, වෛද්‍ය උපදෙස්, වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගෙන තිබෙනවා. ඒ කියන්නේ අපි හැමෝම ලෙඩ වෙනවා. දැන් අපි හැමෝටම වෙන දෙයක් ගැන අපි විශේෂයෙන් කතා කරන්න ඕන මොකද? පොඩි එහෙම ප්‍රශ්නකුත් මෙතන ඕනනම් අපිට හදාගන්න පුළුවන්. මේක යථාර්ථය න ะ. අපි හැමෝම ලෙඩ වෙනවා න ะ. ඇයි අපි විශේෂයෙන් මේ ගැන කතා කරන්න ඕන? එහෙනම් ලෙඩ නොවී ඉන්න අපිට පුළුවන්ද? නිරෝගීකමේ වැදගත්කම මොකක්ද? ඇයි අපි මේක ඕන කියලා කියන්නේ? මේ කාරණේ අපි ටිකක් මේ වටේදී කොහොමද පැහැදිලි කරගෙන යන්නේ? ඔව් චාමික මහත්තයා, මේ මිනිසුන්ට හැදෙන ලෙඩ රෝග පිළිබඳව අපේ නායක ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරා ත්‍රිපිටක ගත සූත්‍ර ඇසුරෙන්. මේ මොන ලෙඩ රෝගද අපට තියෙන්නේ අපේ ශරීරේ. ඊළඟට අපි උන්වහන්සේ පැහැදිලි කළා මේ අපි මේ දෙතිස් කුණපයෙන් සමන්විත ශරීරයක් අපිට තියෙන්නේ. කේසා ලෝමා නඛා දන්තා සචෝ මංසං ආදී වශයෙන් තියෙන දෙතිස් කුණප වලින් සමන්විත ශරීරයක්. එතකොට කුණප කියන වචනේ එතන පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මේක ස්ථිරසාරව පවතින එකක් නෙමෙයි කියන තැන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ලෙඩවීමට නියමිත ශරීරයක්. ඒ කියන්නේ රෝග නිට්ටං පබංගුර, මේක මේ ලෙඩට ආකාරයක් ශරීරය කියලා කියන්නේ. ඉතින් ආයිත් ඊට එහා කතා කරන්න දෙයක් නැහැ. මොකද හැම වෙලාවෙම ලෙඩ තමයි. මොකද ලෙඩ වෙන්න හේතුව මේ ශරීරය මේ ලෝකෙට බිහි වූ දවසේ ඉඳලාම වෙන්නේ අනිත්‍ය. වෙනස් වෙනවා. ඒතර වෙනස් වෙන මොහොතක් පාසාම අපේ ඉන්ද්‍රිය දිරනවා. ඇස් වේවා, කන වේවා, නාසය වේවා, කෙස් ලෝම ඇට මිදුළු මොනවා වුණත් දිරන අනිත්‍ය වෙන වෙනස් වෙන ස්වභාවයට, වයසට යන ස්වභාවයටපත් වෙනවා. එතකොට මුල් කාලේ අපි කිව්වා දැන් අපේ ජීවිතය ආරම්භ කරනකොටම ලෙඩින් අපි ආරම්භ වෙනවා. නිරෝගීව ආරම්භ වුණා. දැන් මනස නිරෝගීව ආරම්භ වෙනවා. හැම කෙනාගේම නෙමෙයි, මනස සමහරුන්ගේ ලෙඩ වෙලාම ආරම්භ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපබස්සර මිදම් භික්කවේ චිත්තං, මේ ප්‍රභාස්වර මනසක් තමයි ඇති වෙන්නේ. නමුත් පස්සේ මොකද වෙන්නේ?
බාහිරින් පැමිණෙන උපක්ඛිලේශේ උපක්ඛිලිට්ටං මේ කෙලෙස් වලින් මනස ලෙඩ වෙනවා. එතකොට උපන් දවසේ ඉඳලාම වෙලා තියෙන්නේ එහෙනම් එක පැත්තකින් කය ලෙඩ වෙනවා, එක පැත්තකින් මනස ලෙඩ වෙනවා. ඇත්තටම නිරෝගීකම ප්‍රාර්ථනා කරන්න ඕනත් ඕක නිසාමයි. දැන් කය ලෙඩ නොවි තිබුණා නම්, මනස ලෙඩ නොවි තිබුණා අපිට නිරෝගීකම ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපට අවශ්‍ය මේ නිරෝගීකම ගැන කතා කරන්න අපේ කයත් මනසත් දෙකම ලෙඩ වෙන නිසා. ඒ නිසා මේ ලෙඩ වෙන අපේ ශරීරය, අපේ මනස නිරෝගීව තබාගත හැකිනම් අන්න එතන තමයි අපට ලබාගත හැකි ලෝකයේ තියෙන ලොකුම ලාභය වෙන්නේ. ඒකට අපි හමුදුනේ අපි ලෙඩ වෙන බව පිළිගනිමින් ලෙඩවීම වැළැක්වීම සඳහා කළ යුතු දේවල් ටික අපි හරියට ඉගෙන ගන්න ඕන කියන එක. එහෙම කරාම අපිට ලෙඩ නොවී ඉන්න පුළුවන් කියන එකද අපි පැහැදිලි කරගන්න. ඔව්, ඇත්තටම ලෙඩ වෙන එක අපි දන්නෝ ලෝකයේ අනිත්‍ය පුද්ගලයා අනිත්‍ය කියන මේ සංකල්පය තුළ ලෙඩ වෙන එක අනිවාර්යෙන් සිද්ධ වෙනවා කාට වුණත් පුදුන් ලෝකේ. ධ්‍යාන සමාපatti ලැබලා නැත්තම් අපි බොහෝ ලෙඩවලට ගොදුරු වන ස්වභාවයකුයි දකින්න තියෙන්නේ. ඒක නිසාම නිරෝගීකම ගැන කතා කරන්නේ, නිරෝගීකම ඇති කරගන්න ඕනේ කියලා කියන්නේ ලෙඩට ආකාරයක් වෙච්ච ශරීරය සහ අපේ මනස ඒ තත්වයෙන් යම් පමණක ප්‍රතිකාරයක් නැත්නම් යම් පමණක ආරක්ෂාවක් ලබා ගන්න ඕන නිසා. මොකද 100% අපිට නිරෝගී වෙන්න බෑ. නමුත් යම් පමණකට නිරෝගීතාවය අපිට ඇති කරගන්න පුළුවන්. නැත්නම් තනිකරම 100%ක් ලෙඩෙක් වෙනවා. ඒකට අපිට ජීවිතේ කරන්න ඕන දේවල් ටික කරන්න වෙනවා. අපිට කරන්න ඕන ටික කරන්න බැරි වෙනවා. ලෙඩ නිසා නේ. ලෙඩ නිසා අපි දැන් 100%ක්ම ලෙඩ නම් අපි ලෙඩ ගැන හිතනෝ මිස ලෙඩට ප්‍රතිකාර කරනෝ මිස අපට ජීවිතය විඳින්න, ජීවිතයේ සේවයක් කරන්න, ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්න, ලෝකය දකින්න, ලෝකය විනිවිද දකින්න අපට තියෙන අවස්ථා සම්පූර්ණයෙන්ම අපෙන් ගිලිහෙනවා. අන්න ඒකයි නිරෝගීකමේ වැදගත්. ඒක තමයි අපිට නිරෝගීකම ඇති කරගන්න අවශ්‍ය. ඒ නිසා අපි උත්සාහ කරන්නේ අන්න ඒ නිසා නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න. මම හිතන්නේ දැන් අපිට හරියටම තේරෙනවා ඇති ඇයි අපි නිරෝගීමත්ව ඉන්න ඕන. ඒක ඔබ හොඳටම දන්නවා. ලෙඩ වුණාම අපිට මෙලෝ දෙයක් කරගන්න බෑ. හැබැයි මනුෂ්‍ය ජීවිතයේ විදියට අපිට කරන්න ඕන දේවල් බොහෝ තියෙනවා. දහම අපිට උගන්වනවා. ඒ දේවල් කරන්න නම් අපි නිරෝගීමත්ව කායික වගේම මානසිකවත් ශක්තිමත්ව නිවැරදිව ඉන්න ඕන. කොහොමද ඒක කරන්නේ? අපි තවදුරටත් කතා කරමු. ඊට පෙර අතුවත් දවසේ අපි නැනපහන් තුලින් ලබා ගන්න වැඩසටහනේ ප්‍රථම විරාමය ලබා ගන්න. ඒ විරාමයෙන් අනතුරුව අපි කතා කරමු නිරෝගී බව ගැන දහමට අනුව තවදුරටත්. අපි නැවතත් නැනපහන සමගින් මානවයාගේ නිරෝගීමත් පැවැත්ම උදෙසා බුදුදහමත් දවසේ අපේ තේමාව නිරෝගීකම ගැනයි අපි කතා කරන්නේ. ඉතින් අපි මෙහෙම කතා කරගෙන යනකොට අනිවාර්යෙන්ම ඔබටත් යම් අදහසක් අපේ මේ සාකච්ඡා සභාවට යොමු කරන්න හිතෙනවා. ඒ නිසාම දුරකථන නැමතුම ගොඩක් ලැබෙනවා. අපි විරාමයෙන් පස්සේ මුලින්ම දුරකථන නැමතුමක් ලබා ගමු 0112563636 බලමු කවුද ඉන්නේ කියලා. ආයිබෝවන්, තෙරුවන් සරණයි. අයිබෝවන්, තෙරුවන් සරණයි. කතා කරන්නේ අපිට මොන ලෙඩදුක් හැදුනත් ඒක අපි කරන කර්මයේ බලපානවද කියන එකයි මට අසා දැනගන්න ඕනන්නේ. ඔව්, තමත් කෙටි ඍජු ප්‍රශ්නයක් කර්මයේ බලපෑම සම්බන්ධයෙන්. මම මගේ නායක හමුදුත් ආරම්භයේදී යම් කිසි ප්‍රවේශයක් ගත්ත අපිට ඉදිරියේදී මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඒ කියන්නේ හැම දෙයකම කර්මයේ බලපානවද කියන වගේ මම හිතන අදහසක් අපේ මහත්මිය යොමු කරේ. අපි දැනට කොහොමද ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන අපේ හමුදුනේ. ඔව් සාමිත් මහත්තයා.
අපිට විවිධ ලෙඩ හැදෙනවා. ඒ ලෙඩ හැදෙනකොට ඒ ලෙඩ වලට කොහොමද කර්මය බලපාන්නේ කියන එකයි. ඉතින් ඒක ඇත්තටම ඊතුමිය අහන ප්‍රශ්නේ හරිම සාධාරණ වූ සහ මේ වැදගත් ගැටලුව. මොකද උඟ දෙනෙකුට තියෙන ගැටලුව. මොකද අපිට මොන ලෙඩේ හැදුනත් අපි ඒක කර්මයට දානවා. කර්ම ලෙඩක්. මහා කර්ම ලෙඩක්. හිස කැක්කමක් හැදුනත් අපි ඒකට දානවා. කර්මයකට හැදුනද මන් දන්නේ නැහැ කියලා අන්න ඒ වගේ. ඒ කියන්නේ මොන අතේ පය අමාරුවක් හැදුනත් වෙන බඩේ අමාරුවක් හැදුනත් එහෙම නැත්නම් වෙන මේ හෘද අමාරුවක් හැදුනත් මොන ලෙඩේ හැදුනත් අපි දාන්නේ කර්මයට. මේක නම් මහා කර්ම ලෙඩක් කියලා තමයි අපි කියන්නේ. මොන කර්මයක් දන්නේ මේක සුව වෙන පාටක් නන්නේ. තුවාලයක් හැදුනත් ඒත් එහෙම තමයි කියන්නේ. මොන කර්මයක්ද දන්නේ නැහැ කියලා. නමුත් අපි මෙතනදී තේරුම් ගන්න ඕන ඒ මහත්මිය ඇසු ගැටලුවට පිළිතුර හැටියට හැම රෝගයක්ම ඇති වෙන්නේ කර්මය නිසා නෙවෙයි. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන වාත සමුට්ඨාන ආබාධා, පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධා, උතු පරිණාමජ ආබාධා, විසම පරිහාරජ ආබාධා, ඕපක්කමික ආබාධා, කම්ම විපාකජ ආබාධා. දැන් ඔක්කොම ලෙඩ කර්මයෙන් නෙමෙයි කියන එක මේකෙන් තේරෙනවා. කර්මය එක හේතුවක් විතරයි. වා පිත් සෙම් කුපිත වීම නිසා. නේ? ඍතු විපර්යාස නිසා. මේ විවිධ අසනීප අපට හැදෙනවා. ඒ අතරේ කර්මයක් එකක්. ඒ නිසා සේරම ලෙඩ කර්මයට දාන්න බෑ. කර්ම ලෙඩත් අපිට තියෙනවා. හැබැයි අපිට හැදෙන ලෙඩේ කර්මයද කියලා අපිට වටහා ගන්න බෑ. අපි දල වශයෙන් අනුමාන කරනවා මේක නම් කර්ම ලෙඩක් වෙන්න ඇති කියලා. කෙනෙක් අපිට තීරණය කරන්න පුළුවන් සීමාව නෙමෙයි කියන්නේ. නෙමෙයි කියලා. ඔව්. දැන් අපි සාමාන්‍ය විවහාරය ගන්නවා මේ කල් පවතින රෝග තියෙනවා නම් නිකන් මේ වද දෙන රෝග තියෙනවා නම් අපි ඒක කියනවා කර්මයට දාලා අපි කතා කරනවා. නමුත් ඒක අපිට හරියටම 100% කියන්න බෑ. එහෙම ඥානයක් නැතුව අපිට කර්මයෙන්ම මේක වෙනවයි කියලා කියන්න බෑ. නමුත් කර්මයක් එක හේතුවක්. දැන් අපි කෙනෙකුට දැන් අපි මෙලොවදීම අපි කෙනෙකුට බලන්න චාමික මහත්තයා අපි තුල ඇති වෙන ව්‍යාපාදේ කියන එක. ව්‍යාපාදේ කියන්නේ මොකද්ද? අනුන් නැසේවා කියන අදහස. දැන් අනුන් නැසේවා කියලා අදහස අපි තුල ඇති වෙනකොට අපට කලක් යනකොට ලෙඩක් හැදෙනවා. මොකද්ද ලෙඩේ? හිස කැක්කුම හැදෙන්න පටන් ගන්නවා. එතකොට හිස කැක්කුම හැදෙන්නේ හිත තුල අනුන් නැසේවා කියන අදහස, කෝපය, කේන්තිය නිසාම හැදෙන අසනීපය. ඒකෙන් කියන්නේ හැම ඔළුවේ කැක්කුමක්ම හැදෙන්නේ ඒක නිසායි කියලා. හිස කැක්කුම් වර්ග ගොඩක් තියෙනවා. මේක පැත්තක්. එතකොට අන්න බලන්න කර්මය තමයි ඒක. ඇයි? චේතනාහම් වික්කවේ කම්මං වදාමිනි. එතකොට චේතනාවක් ඇති කරගත්ත අනුන් නැසේවා කියලා. එහෙම නැත්නම් ක්‍රෝධය ඇති කරගත්තා, වෛරය ඇති කරගත්තා, කෝපය ඇති කරගත්තා. මේ කෝපයේ, මේ වෛරයේ, මේ ව්‍යාපාදයේ, මේ පටිඝයේ ප්‍රතිඵලය තමයි අන්න අර අධික හිස කැක්කුමක් ඇති වෙන. එහෙනම් කර්මයට ඇති වෙච්ච ලෙඩක්. කර්ම කිරීම නිසා, අයහපත් කර්ම කිරීම නිසා ඇති වෙච්ච ලෙඩක්. අන්න ඒ වගේ සංසාරයේ කරපු අයහපත් දේවල් වලට ප්‍රතිවිපාක එනවා. දැන් බුදුරජාණන් වහන්සේටත් බුද්ධ වංශ පාළියේ සඳහන් වෙනවා බුදුහාමුදුරන්ටත් හැදිච්ච අසනීප පිළිබඳව. එතකොට ඒ යම් හිත නරක වීම සමහර වෙලාවට හිත සතෙකුට වෙන හිංසාව දැකලා හිත සතුටු වීමේ ප්‍රතිඵලය නිසා අන්න ඒකට අසනීප වෙනවා. ඒ කියන්නේ ඒ කර්මය තමයි ඒ විපාක දෙන්නේ. ඒ නිසා දැන් අනුන්ට කරන යම් දේවල් අකටයුතුකම් නිසා අපිට ඒක විපාක දෙනවා. දැන් බලන්න මුගලන් මහරහතන් වහන්සේට හොරු පහර දුන්නා. පහර මුගලන් හාමුදුරන්ට වේදනාවක් දැනෙනවනේ. ඒතකොට මේ වේදනාව අසනීපයක් නේ. ඒක අත්තුනේ පෙර කරපු කර්මයක ප්‍රතිඵලයක් වශයෙන්. දැන් අඟුලිමාල
හාමුදුරුවෝ මහරහතන් වහන්සේ වෙන්න කලින් උන්වහන්සේ මේ ගිහි කල අර මිනිසුන් ඝාතනය කළා. ඇඟිලි කැපුවා. නමුත් උන්වහන්සේට ඒක විපාක දුන්නා. මොකද මේ භවයේ රහත් වුණා, ලබන භවයට යන්න විදියක් නැහැ, අහෝසි කර්ම වෙනවා. ඒ නිසා මොකද උනේ, මේ භවයේ මහරහතන් වහන්සේ කෙනෙක් වෙලත් පින්ඩපාත යනකොට එක එක්කෙනා අඹගස් වලට අරවට මේකට ගාන පොළු ඇවිල්ලා මේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ හිසේ වදිනවා. ලේ පෙරාගෙන තමයි පන්සලට එන්නේ. අන්න බලන්න කර්මයට සිද්ධ වන දේ. ඒ නිසා අපි කරන කර්මයට අපට ප්‍රතිවිපාක එනවා. ඒක ලෙඩක් වෙන්න පුළුවන්, හදිසි අනතුරක් වෙන්න පුළුවන්, හදිසි අසනීපයක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි හැදෙන ලෙඩ ඔක්කොම කර්මයට දාන්න බෑ. තව හේතු ඒකට තියෙන නිසා. මම අපි හොඳට ඊටමත් වර්ණ පැහැදිලිකම අපේ නායක හඳුර අපිට ලබා දෙන එක. අපිත් බොහෝ වෙලාවට කියන කාරණයක් මේක මහා කර්ම ලෙඩක්. ඒ කියන්නේ අනේ අපි එහෙම කාටවත් වැරද්දක් කරලා නැහැ. ඒත් ඇයි අපිට මේ අසනීප? අපි බොහෝ දෙනා එහෙම කියන. හැබැයි අපිට එහෙම හිතලා තීරණය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ වගේම දැන් හැම ලෙඩක්ම කර්මය නිසා හැදෙන්නේ නැත්නම්, ඒකට මූලික වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ අපි මේ එදිනෙදා ජීවිතය ඇතුලේ අපිට ලෙඩ බලක්ව ගන්න, අපේ ක්‍රියාකලාපය තුළ අපිට නිරෝගීමත් බව මේ මොහොතේ ඇති කරගන්න පුළුවන් කියන සංඥාව නේද එතන තියෙන්නේ. අන්න ඒක ටිකක් අපි තේරුම් ගන්න එක වැදගත් නේද අපේ හැමෝටම. ඔව් චාමක මහත්මයා මෙහෙමයි. අපි ගත්තන් පස්සේ අර ඔබතුමාගේ වචනෙන්ම සිහිපත් කළා අපි මෙච්චර හොඳට ජීවත් වෙනවා. ඇයි අපිටම මේ වගේ දේවල් වෙන්නේ කියලා අපි ගොඩක් අය හිතන අවස්ථා තියෙනවා. අපි කාටවත් වරදක් කරන්නේ, අපි කාටවත් හිංසාවක් කරන්නේ. නමුත් අපිට ප්‍රශ්න. දැන් චාමක මහත්මයා අපි හිතන්නේ යම්කිසි සීමාවක ඉඳලානේ. ඒ සීමාව තමයි මේ ජීවිතේ. හැබැයි මීට එහා පැත්තේ අපිට සංසාරේ භවයකින් වෙහිච්ච ජීවිතවල අපි කොච්චරනම් අපරාධ කරන්නට ඇද්ද? කොච්චරනම් අනුන්ට හිංසා පීඩා කරන්නට ඇද්ද? කොච්චරනම් අනුන්ට ඉරිසියා කරන්නට ඇද්ද? කොච්චරනම් අනුන්ගේ ගෙවල් දොරවල් අපි හොරකම් කරන්නේ නැද්ද? කොච්චරනම් ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමමිත්‍යාචාරය ආදී වැරදි කරන්නට ඇද්ද? කොච්චරනම් අනුන්ගේ දේවල් සොරසිතින් ගන්නට ඇද්ද? කොච්චරනම් තමන්ට ලැබෙන ලාභයට වඩා අයථා ක්‍රම වලින් මුල මුදල් හම්බ කරලා අපරාධ කරන්නට ඇද්ද? මේ ජීවිතේ අපිට සීමාව තුල හිතන්න බෑ. අපි වැරදි කරන්නේ නැතිව අයි අපිට මේ වගේ විපාක එන්නේ කියලා අපිට හිත කියන්න බෑ. හේතුව මොකද? භවයකින් වැහිච්ච ජීවිතය තුල අපි අනන්තවත් වැරදි කරලා ඇති. දැන් බුදුරජාණන් වහන්සේට අපේ නායක හාමුදුර මතක් කරා වගේ අකුසල කර්ම විපාක මම හිතන්නේ 16ක් නේ නායක හාමුදුරනේ 16ක් විපාක දුන්නා. එතකොට උන්වහන්සේ ලෝතර බුදු බවට පත් වුණාම කරපු වරදක් නිසා නෙවෙයිනේ. උන්වහන්සේ සංසාරේ කරගත්ත සංසාරේ බෝධිසත්ව සිත තුළ මතුවෙච්ච යම් යම් දේවල් නිසානේ කර්ම විපාක ආවේ. මුගලන් මහරහතන් වහන්සේ අර වගේ මේ ජීවිතේ කරපු වරදක් නිසා නෙවෙයිනේ. උන්වහන්සේ පෙර සංසාරේ කරගත්ත විපාකයක් නිසා, කර්මයක් නිසා. චාමික මහත්මයා අපි ඔබ මෙන්න මේකයි භයානකම. ඔබ කොයි වෙලාවකවත් හිතන්න හොඳ නෑ මේ ජීවිතේ මන් නිවැරදි, ඒ නිසා මට කර්මයක් විපාක මගේ අත් දෙක නැති වෙයි, මගේ දෙපා නැති වෙයි, මගේ ඇස් දෙක නැති වෙයි, කන් දෙක නොඇසීයයි කියලා එහෙම හිතන්න පුළුවන් කමක් නැහැ. මේ ශරීර කූඩුව කොයි වෙලාවෙත් මේවට සාධාරණයි. මේ ඊනග මොහොතේ මොකක්ද වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට චාමික මහත්තයා හැබැයි අවබෝධය කියන එක වටිනවා. දැන් මම පුංචි දෙයක් කිව්වොත් එහෙම චාමික මහත්මයා බන්දුල මල්ලිකාව ස්වාමින් වහන්සේලා 500කට දාන බෙදමින් ඉන්නවා.
දාන බෙදමින් ඉන්න වෙලාවේ මෙතුමියට හසුන්පතක් එනවා. ඒ හසුන්පත එතුමිය බලලා එතුමිය තියාගන්නවා. දාන බෙදනවා. ඔය අතරේ සේවිකාවක්ගෙන් වාදනයක් වැටිලා කැඩිලා ගියා. එතුමිය ගණන් ගත්තේ නැහැ. හැබැයි එතන හිටිය ස්වාමීන් වහන්සේ නමක් කියනවා බන්දුල මල්ලිකාවනි කැඩෙන බින්දන දේවල් කැඩෙනවා හිත නරක කරගන්න එපා. එතුමිය ඒ වෙලාවේ බන්දුල මල්ලිකාව අර Tamanට ආපු හසුන්පතේ තියෙන දේවල් ටික කියනවා. ස්වාමීනි මට දැන් සුළු මොහොතකට ඉස්සෙල්ලා හසුන්පතක් ආවා. මගේ ස්වාමියයි දරුවෝ 30 දෙනයි එකම යුද පෙට්ටියක එකම තැන මැරිලා. හැබැයි මගේ හිත එතනවත් කඩාගෙන වැටින්නේ නැති එක මේ වාදනයකට කඩාගෙන ඔන්න චාමික මහත්මයා අවබෝධය. එතුමියගේ මෙන්න මේකයි අපේ බෞද්ධ ශ්‍රාවකයා වශයෙන් චාමික මහත්මයා අපි පොඩ්ඩක් මෙතන හිතන්න ඕනේ දෙයක් තියෙනවා. දැන් චාමික මහත්මයා ඔබතුමා වෙන්න පුළුවන්, වෙඩින් කෙනෙක් වෙන්න පුළුවන් පිහිටක් තියෙනවා. දැන් සමහරක් වෙලාවට භාර්යාවගේ පිහිටක් තියෙනවා, ස්වාමියාගේ පිහිටක් තියෙනවා, දරුවන්ගේ පිහිටක් තියෙනවා, සල්ලි ඩිපොසිට් එකක් තියෙනවා කෝටි ගානක, මේ වගේ එක එක පිහිටවල් තියෙනවා. හැබැයි ඔය ඔක්කොම භෞතික ලෝකයේ තුලින් හදාගත්ත පිහිටවල්. ඔය භෞතික ලෝකයේ තුලින් හදාගත්ත හැම පිහිටක්ම අපි හිතාගෙන හිටියට අපිට නියම පිහිටක් ගෙන දෙන්නේ නැහැ. ඕවා කැඩෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්, අයින් වෙන්න පුළුවන්, වෙනින් අය ගන්න පුළුවන්, බාරකාරෝ පැහැර ගන්න පුළුවන්. අද කාලේ මුදල් කෝටි ගාණක් තැන්පත් කරලා තියෙන විදේශීය යම් අය මොන හරි කාඩ් ක්‍රමයකින් හරි මුදල් ගන්න අවස්ථා අපිට අහන්න ලැබෙනවා. අපි දැනගෙන තියෙනවා. ළඟම අයත් ගන්න පුළුවන්. ඔව් ඒක තියෙනවානේ. අප්පියාවාපි දායාද උද්දරන්ති අපස්සතෝ යදා පුඤ්ඤක්කයෝ හෝති සබ්බ මේතං විනස්සති. දෙනායක හඳුන්නේ. මේ තමන්ගේම පළපතේ ඥාති ගන්න පුළුවන්. යම් වෙලාවක පින්නවරුනොත් ඒත් නැති වෙන්න පුළුවන්. මේක යක්ෂයෝ ගන්න පුළුවන්. නාගයෝ ගන්න පුළුවන්. නේ මොන හරි ආබාධයක් එන්න. හැබැයි ඔබ පිහිට කියලා හිතාගෙන ඉන්න ඒ දේවල් ටික අහිම වුණොත් ඔබට මොකද වෙන්නේ? හැබැයි ඒ දේවල් ටික අහිම වුණොත් ඔබ අන්ත අසරණෙක් වෙනවා. දැන් ඔබේ ස්වාමියා ඔබේ ළඟම ආරක්ෂකයා ඔබට ඉන්නවා, මගේ මාව අතහැරලා යන එකක් නෑ, මාව ජීවිතේ හැමදාම මගේ ළඟින් මේ හිඳී කියලා හිතුවට ස්වාමියා යම් වෙලාවක වෙනස් වුණොත් එහෙම ඔබට පිහිටක් නෑ. එහෙනම් අල්ලපු ගෙදර ස්වාමියාත් එහෙම නෙවෙයි. ඒ ස්වාමියාත් සමහරක් විට ඔය වගේම වෙන්න පුළුවන් නේ. චාමික මහත්මයා මෙන්න මෙතෙන්ටයි අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවශ්‍ය වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ගොඩනගා ගත්තොත් එහෙම අර සියල්ලම අහිමි වෙලා යන බව අවබෝධ කරගත්තා. දැන් ඔන්න තමන් පිහිටක් ගොඩනගා ගත්තා. කොහෙන්ද පිහිට ගොඩනගා ගත්තේ? ධර්මයේ තුලින්. මෙන්න මෙතෙන්ටයි අපේ සිත ගන්න ඕනේ. මේක තමයි අවබෝධය. මම පුංචි කතාවක් කියන්නම්. මේ මානසික රෝග කියනවා භයානකයි. චාමික මහත්මයා එක රජ කෙනෙක්, මහා පෙරේත, ඒ වගේම මහා ලෝභ, තමන්ගේ දේවල් විතරක් නෙවෙයි අනුන්ගේ දේවල්ුත් අල්ල ගන්න දඟලන රජ කෙනෙක් හිටියා. මේ රජතුමාගේ තියෙන මේ දුෂ්ටකම දැක්කා. කවුද දැක්කේ? ශක්තිදේව රජතුමා. දැකලා එවනවා මෙයා ගාවට දූතේ. ඇවිල්ලා කියනවා, රජතුමනි, අහවල් නගරේ, අහවල් පළාතේ, අහවල්
විදිහට මහා ධනය තියෙන රත්තරන් කඳු තියෙන මහා භවභෝග සම්පත් තියෙන නගරයක් තියෙනවා. කිසිම ආරක්ෂකෙක් නැහැ ගිහිල්ලා අල්ල ගන්න පුළුවන්. අල්ල ගත්තොත් ඔබතුමාට පුදුමාකාර සතුටින් ජීවත් වෙන්න පුළුවන්. රජතුමා ඒ වෙලාවේ හොඳයි කියලා පොඩ්ඩක් ඉන්න කියලා ගියා. හැබැයි කියලා ගියා අරය අතුරුදහන් වුණා. අයිතුමා එනකොට අර කියපු පණිවිඩය කියපු පුජ්‍යල නැහැ. ආරක්ෂකව ගෙන්නලා අහන ඔක්කො දැක්කේ නැහැ. යනවා දැක්කේ නැද්ද? නැහැ. හැම කෙනාගේම අහන හොයලා බලනව නැහැ. අන්තිමේට රජතුමා මොකද කරන්නේ? මුළු ගම් පියසෙම මුළු නගරේ පුරාම බෙරවායන් යොදවනවා. ඒ පුජ්‍යලයා හොයලා දෙන කෙනෙකුට කහවණු දෙනවා. ගම්වරයක් දෙනවා. හොයාගන්න බෑ. අන්තිමේට රජතුමා කල්පනා කරනවා අනේ දෙයියනේ මට ඒ වෙලාවේ මේක අහගන්න බැරි වුණානේ. දැන් රැට නිින්ද යන්නේ නැහැ. කෑම කන්න ගියත් කෑම කන්න බෑ. නිදා ගන්න ගියත් නිින්ද යන්නේ නැහැ. මිනිස්සෙකුට තීන එක සතුටක් නිින්දත් නේ. කෑම ටික කන්නත් බෑ නිින්ද යන්නෙත් නැහැ. ශරීරය අප්‍රාණිකයි. හිත කඩාගෙන වැටිලා ඕක අපිට ගොඩාක් අර ලොකු ප්‍රාර්ථනාවක් හිත තුල තියලා තිබිලා ඒක කඩාගෙන වැටුනම අපි කාටත් ඇති වෙන ප්‍රශ්නයක් ඕක. රජතුමාට දැන් මේ ප්‍රශ්නය ආවා. ඒ ප්‍රශ්නයත් එක්කම රජතුමා මානසික වැටෙන්න පටන් ගත්තා. කන්න බෑ ලෙඩ වුණා. අන්තිමට ලෙඩ ඇඳටම ගියා. කොච්චර බෙහෙත් කරා සනීප කරන්න බැරුණා. බෝධිසත්වයන් වහන්සේ මේ ආරංචිය අහගෙන ඇවිල්ලා අන්තිමේට වෛද්‍යවරයාට හේතුව කියන්න එපයි. හේතුව නම් කියන්න බෑ. ලැජ්ජයිනේ රජවරුගා ඔය ලැජ්ජාව තියෙනවා. එහෙම කියන්නේ නැහැ ලෙඩ වුණාට. ඉතින් අන්තිමේට බෝධිසත්වයන් වහන්සේ කරුණු කාරණා කියලා හිතට කතා කරලා බෙහෙත් කරා සනීපුණා කියලා තියෙනවා. මම මේ සඳහන් කළේ ඔබගේ මගෙත් මේ හිතේ මේ භයානක කෙලෙස් ධර්ම මතුවන ගමන් ඔබත් මමත් ඊටාම ඉක්මනින් කායික රෝගීන් බවටත් මේක පත් වෙන්නට හේතු වෙනවා. ඒ නිසා මම අර ඉස්සලා කියපු වචනෙම නිම කරන්නම් පුළුවන් තරම් සරල වෙන්න ජීවිතය තුළ. ඒ සරල වීම ලබා ගන්නත් පුළුවන් අපේ නායක හඳුනන ඉතාමත්ම වටින විදිහට අපිට පැහැදිලි කර අවබෝධය තුලින්ම තමයි කියන එක වටිනා උදාහරණ සහිතව අපිට දැනෙන විදිහට මගේ නායක හඳුනන අපිට කියලා දෙනවා උගන්වනවා පැහැදිලි කරලා දෙනවා. අපි තව දුරටත් මේ ගැන කතා කරමු. අපිට දුරකථන නැමතුම් ගොඩක් ලැබෙනවා මගේ හඳුනන අපි තව එක් දුරකථන නැමතුම් මේ මොහොතේ අවස්ථාව ලබා ගනිමු. ආයිබෝවන් තෙරුවන් සරණයි. ආයිබෝවන් තෙරුවන් සරණයි. මම මාර්ලේ කතා කරන්නේ ජයි මහත්මයා. ඇත්තටම මේ ඔබතුමාලාට ගොඩක් පින් මේ මාතෘකාව තෝරාගත්තට පෙර ස්වාමීන් වහන්සේ මේ මාතෘකාව කියනකොටම මගේ මනසට ආවේ මේ කොවිඩ් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ යන කාරණා දෙක. සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන අපි ගොඩාක් උනන්දුවෙන් ඉන්නවානේ ස්වාමීන් වහන්සේ මේ දවස්වල. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් මේ දවස්වල දැන් අපි හැමෝම වගේ ගෙදරට වෙලා ක්‍රිකට් මැච් බලනවා. ඒලාට ස්වාමීන් වහන්සේ දැන් අපේ කණ්ඩායම මේ බොහොම දක්ෂතා පෙන්නලා මේ තරගයක් දිනයි වගේ හිතනකොට ස්වාමීන් වහන්සේ ඒ වගේ එකක් නරඹනකොට ඒ දහස් ගාන ප්‍රේක්ෂකයෝ මාස් ගලවගෙන ඊට කෙටි අඩියකවත් පරතරයක් නැතුව කාටත් දාගෙන හුරේ දානකොට අපි ඒ දිහා ටීවී එකෙන් බලලා අපි ඒව දැකලා සතුටු වෙනවා ස්වාමීන් වහන්සේ. අපිත් හුරේ දානවා. හැබැයි ස්වාමීන් වහන්සේ අපි දැන් මැච් එකක් පරදිනවා කියලා දෙනවා නම් එදාට මේ ඉතින් ඒ විදිහට හුරේ දානවා දකිනකොට අන්න අපිට මතක් වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ ස්වාමීන් වහන්සේ අපිට හරි කේන්තියක් එනවා. මේ එහෙම දෙයක්ත් තියෙනවා ස්වාමීන් වහන්සේ අපි ළඟ. එතකොට මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ දවස්වල ස්වාමීන් වහන්සේ මේ බූස්ටර් එකට විදිනවනේ. මේ සමහරු කියනවා මම ප්‍රතිපත්තියක් වශයෙන් මේ බූස්ටර් එක තියා කිසිම වෙනතක් ගන්නෙ නැහැ. කියන්නේ මම රැඩිකල් අන්නේ වගේ මේ විප්ලවකාරී චරිතයක් කියලා අඟවන්න උත්සාහ කරන ස්වාමීන් වහන්සේ. තව අපේ ආච්චිලා සීයලාට බූස්ටර් එක විදින්න ගිහම එයාලා කියනවා අනේ පුතේ මේ ගියාත් මේ මොකක් හරි පූර්වේ කර්මයක් තියෙනවා අකුසලයක් තියෙනවා නම් ඔක හැදෙයි. ඒක මේ බූස්ටරේට තියා මොකේටවත් වළක්වන්න බෑ කියලා. ඒක තවත් සමහර කියනවා ස්වාමීන් වහන්සේ
මේ ලෙඩකට බය වෙනවා නම් ඒ බය වෙන මිනිස්සුන්ට අනිවාර්යයෙන් මේ ලෙඩේ හැදෙනවා. ඒක තමයි අලෝක ධර්මතාවය කියලා. අනුසමෙන්න මෙන්න මේ ප්‍රකාශ සහ මේ අදහස් සහ මේ නිරෝගීකමත් අතර තියෙන ගැළපීම මොකද්ද ස්වාමීන් වහන්සේ? එහෙම ගැළපීමක් තියෙනවා. ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ. හොඳයි ඔබතුමාටත් ගොඩක් පින්. මම හිතන්නේ හරි බොහොම වටින ප්‍රායෝගික ප්‍රශ්න ටිකක් මේ මොහොතේ මේ කතා කරන්න ඕන ටික. අර මුල් උදාහරණත් හරි ලස්සනයි. ඒ කියන්නේ ලස්සනයි කියන්නේ හරි ඒක ඇත්තනේ. දැන් අපිට මම කියන්නේ ක්‍රිකට් මැච් එකක් විතරක් නෙමෙයි. වෙනින් ඕනෑම ආගමික උත්සවයක් වේවා. ඉතින් අපි ගොඩාක් මේකට කැමති නම් අපිට ඒක පේන්නේ නැහැ. හැබැයි ටික අපේ මොකක් හරි අකමැත්තක් කොයි හරි වර්ධනය වෙච්ච ගමන් අපෝ මෙච්චර සෙනග කොහොමද මෙතන කියලා අපි අහනවා. ඒක ස්වභාවය වෙන්න පුළුවන්. අපි ඒ ගැනත් කතා කරමු. අර ඊළඟ කොටස අපේ හැමෝටම හරි වැදගත්. ඒ කියන්නේ මේ දැන් ලෙඩ ගැන දැනගත්තා වගේම ලෙඩක් හැදුනොත් මොකද්ද කරන්න කියලාත් අපිට යම් අවබෝධයක් සාමාන්‍ය මිනිස්සු විදිහට තියෙන්න එපයි. මම හිතන්නේ මගේ නායක ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරනවා මේක මූලිකවම. අපේ බුදුහාමුදුරුවෝ ලෙඩ වුණාම හැබැයි බෙහෙත් ගත්තා කියලා. අපි අහලා තියෙනවා. අපි විතරක් එහෙම නොගෙන ඉන්න ඕනද කියන පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. මේ ප්‍රශ්න වලට කොහොමද අපි උත්තරයක් හදාගන්න ඕන අපි? ඇත්තටම චාමික මහත්තයා දැන් බලන්න එතුමා කියනවා මේ අර ක්‍රිකට් මැච් එකේ කතාව. ඒ කියන්නේ එතන පෙන්눔 කරන්නේ එතුමා තුළ විතරක් නෙවෙයි සාමාන්‍ය පුහුදුන් මිනිස්සු තුළ ඇති වෙන ස්වභාවය. ඒක නිසානේ කිව්වේ සබ්බේ පුතුජන උම්මත්තකා කියලා නේ. මොකද හැම මිනිස්සයම බලන්නේ Tamanට වාසි පැත්ත. Taman හරි ආත්මාර්ථකාමීව ඒක බලන්නේ. මොකද Tamanගේ පිළ දිනනවා නම් එතකොට මේ ලෙඩවත් එහෙම නැත්තම් කරන ක්‍රියාකලාපේවත් අපිට අදාළ නැහැ. අපි පෙරදීගෙන යනකොට අපි ඒකට අකමැති. අපි ඒ අකමැත්ත නිසාම ඒ පරාජය සාධාරණීකරණය කරගන්න අපි හදනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි ක්‍රිකට් ක්‍රීඩකයන්ට බයිනෝ විතරක් නෙවෙයි ප්‍රේක්ෂකයන්ටත් බැනලා අපි බලනවා එතන හිත හදාගන්නේ. ඒකත් මානසික ලෙඩ. ආණ්ඩුවත් බැනුම් ගහලා තමයි නවතින්නේ. ආණ්ඩුවත් බැනුම් ගහනවා. මේ ASCII දානවද මැච් කියලා ඒකටත් බයිනවා. ඉතින් ඒක නිසා ඒක තමන්ගේ හුදු ආත්මාර්ථයේ ප්‍රතිඵලය. එවැනි චින්තනයකදී පුහුදුන් හිතේ හැටි එතුමා කිව්වේ ඒකයි. ඊළඟට විවිධ අපිට ලෙඩ හැදෙනවා. අපි දන්නවා දැන් ඔය එතුමා කිව්වා දැන් සමහරු මේ ලෙඩක් හැදෙනවා බෙහෙත් ගන්නවා. සමහරු ගන්නෙ නැහැ. මැරෙනවා නම් මැරේ. මේ කරුණයක් තියෙනවා නම් මැරේ. ඒකත් ඔක්කොම කර්මයට දානවා. නමුත් චාංග මහත්තයා ඔබ මතක් කළා වගේ එහෙනම් ලෝකයේ தත්ත්වය හරියට වටහාගත්ත සර්වඥයන් වහන්සේට බෙහෙත් නොගෙන ඉන්න තිබුණා. ඒ නිසා උන්වහන්සේ බෙහෙත් ගත්තා ජීවක වෛද්‍යවරයාගෙන්. ඒ නිසා සාමාන්‍ය ශරීරයක් මිනිස්සුන්ට තියෙනවා නම් ඒකට සේරම කර්මයට දාලා හරියන්නේ නැහැ. අපි මුලින්ම මතක් කළේ කර්මේනොත් වෙන ලෙඩ තියෙනවා, අසනීප තියෙනවා. හැබැයි ඔක්කොම කර්මයට දාන්න බෑ. ඔන්න මෙයා මේ කර්මේ තියෙනවා නම් මෙයා ඉතින් මැරෙයි ඕක ආයෙත්. ඔක මේ වැක්සින් එක ගන්නම ඕනේ නෑ. ප්‍රතිශක්තිය තියෙනවා. මැරෙන වෙලාවට ඕක ගත්තත් මැරෙනවා, නොගත්තත් මැරෙනවා. අන්න එතෙන්ට එන්න එපා. ඒ අන්තවාදයට එන්න එපා. අපි සියල්ල කර්මයට දාලා අපි හිත හදාගන්න බෑ. අපි උත්සාහ කරනවා. අපි කර්මය ළඟට අපි යන්න ඕන නෑ. කර්මය අපේ ළඟට එනකන් අපි ඉමු. නේ? එතකොට අපිට පුළුවන් අපි උපරිම උත්සාහ කරනවා අපිට දැන් ලෙඩක් හැදිලා. ඒ ලෙඩේට බෙහෙත් නොකර කර්මය විපාක දෙන්න තියෙනවා නම් කර්මය විපාක දීපන් කියලා ඔය හිටියට හරියන්නේ නැහැ නේ. ලෙඩෙන් මිනිහ මැරෙනෝනේ. නේ? ඊළඟට මට කර්මයක් විපාක දෙන්න කියලා වේලිච්ච පොල් තියෙන පොල් ගහකට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා. කර්මය විපාක දෙන්න කියලා. මට කර්මය විපාක දෙන්න කියලා මම පාරේ මැදින් යන වාහනේ අයින් කරගෙන යන්න කියලා. මේ කර්මයක් තියෙනවා නම් මගේ ඇඟේ හැපෙනවා. මෝඩ අදහස් නේද? ඉතින් ඒ නිසා සේරම කර්මයට දාලා බෑ. ලෙඩක් හැදුනා මේකට ප්‍රතිකාර කරන්න ඕන.
නේ ඒකටනේ රෝහල් ඇති වෙලා තියෙන්නේ. ඒකටනේ වෛද්‍යවරු ඇති වෙලා තියෙන්නේ. ඒකටනේ ගමේ අත්බෙහෙත් ඇති වෙලා තියෙන්නේ. නේ දැන් අපි යනවා සර්පේ දැස්ස කරනවා. දැස්ස කරාම කර්මයක් තියෙනවා නම් මැරෙයි කියලා හිතට හරියන්නේ නැහැ නේද? සර්පේ දැස්ස කරාට පස්සේ ඒකට ප්‍රතිකාර කරන්න ඕනේ. නේ කර්මයක් එක හේතුවක් විතරයි. ඒක නිසා සියලුම දේ කර්මයට දාන්න එපා. සියලුම දේ පෙර කර්මයට දාන්නත් එපා. බුදුහාඳුරෝ මේ දෙකම ප්‍රතික්ෂේප කළා. දැන් බුද්ධ කාලෙද විච අදහසක් තමයි ඔය මේ නිගණ්ඨනාථ පුත්තතුමා මොකද්ද කියේ සේරම පෙර කර්මයෙන් සිද්ධ වෙන්නේ. යංකින් ඡායං පුරිස පුද්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සබ්බන්තං පුබ්බේ කත හේතු. මිනිස්යාට සැප ලැබෙන්නේ දුක ලැබෙන්නේ අදුක්ඛම සුඛ ලැබෙන්නේ පෙර කර්මය නිසා කියන එක තමයි නාථ පුත්තගේ අදහස. බුදුහාඳුරේ ඒක පිළිගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙර කර්මය පිළිගත්තට පෙර කර්මයෙන් සියල්ල සිදු වෙනවයි කියලා හෝ කර්මය පිළිගත්තට කර්මයෙන් සියල්ල සිදු වෙනවා හෝ කියලා ප්‍රකාශ කළා නැහැ. ඒ නිසා මේක හරි හැටි තේරුම් අරගෙනයි අපි මේ ගමන යන්න ඕනේ. මම හිතන්නේ වඩාත්ම හොඳම තමයි ඔය සමහරක් අය කියනවා මේ අපිට නම් ඔය වැක්සින් එක ඕනේ නැහැ කියලා. ඔය පුරස්කාරම් දොඩන අය අපිටත් හොරෙන් ගිහිල්ලා කල්ැතුම සමහරක් වෙලාවට ගහගෙනත් වෙන්න පුළුවන් නායකවරුනේ. එහෙම ඕන තරම් අය ඉහළ සිට පහළට ඉන්න ඕන තරම්. ඒක තමයි. නම් වශයෙන් ඕනනම් කියන්න පුළුවන්. ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා කියලා තමයි මතන මගේ නායක ස්වාමීන් වහන්සේලා හරි වටින විදියට පැහැදිලි මතන හෙට ඉඳන් මේ බූස්ට් එකකට ප්‍රවර්ධනය කිරීමේ සතියකුත් පටන් ගන්නවා. ඉතින් මේ මොහොතේ අපිට වෙන උත්තර නැහැ ඉතින් නේද? ඒ උත්තරය අපි ලබා ගමු. චාමක මහත්මයා විශේෂයෙන්ම රජයක වගකීමක් තියෙනවා. ඒක අපි මේ බෞද්ධ ජනතාව බෞද්ධ ජනතාව අපේ සිංහල ජාතිය හැම කෙනාම තේරුම් ගන්නට ඕනේ. මේක මේ අපේ මේ ලංකාවට විතර සාධාරණ එකක් නෙවෙයි. අපි ඒ නිසා මේ සෞඛ්‍ය උපදෙස් කියන එක මේ දේශපාලන උපදේශයක් නෙවෙයි. ඒක සෞඛ්‍ය උපදේශ. ඒ සෞඛ්‍ය උපදෙස් අපි හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම පිළිගන්නව නම් ඒක තමයි දැන් ඔන්න අහවල් කෙනාගේ මීටින් එකට මෙච්චරව අපිට තමයි මේ ඔක්කොම ප්‍රශ්න ඒකට ප්‍රශ්නයක් නෑ. මේ මිනිස්යාගේ මෝඩ වැඩවලට අපි සම්බන්ධ වෙන්න ඕනේ. අපේ ආරක්ෂාව අපිව දාගෙන තමන්ගේ රැකවරණේ තමන් හදාගත්තන් පස්සේ තමන්ට පුළුවන්කම තියෙනවා ආරක්ෂිත වෙන්න නේද? මේ වටපිටාව විතර මෙතන අපේ වගකීම ගැනත් නේ නැවත වටේකින් අපි කතා කරපු දේවල් එක්ක ඔබ ඔළුවට ගන්න. ඒ කියන්නේ අපි තවදුරටත් අමාරුවේ වැටිය යුතු නැහැ. අමාරුවේ වැටෙන්න පුළුවන් ජීවිත නෙමෙයි අපි තවදුරටත් අමාරුවේ නින්නෙද්ද. ඒ නිසා තවත් ජීවිත අමාරු කරගන්න නැතුව මේ පෙන්ලා දීලා තියෙන විකල්ප ඔස්සේ අපි නිවැරදි ගමනක යමු. ඒකෙන් දහමෙන් ආලෝකයක් ලබා ගන්න තමයි එළියක් ලබා ගන්න තමයි අද දවස් අපේ උත්සාහය. එක දිගට දුරකථන නැවතුම් වෙනවා අපේ හැමදෙනාම. අපි තව එක දුරකථන නැවතුම් මොකද අපි මතු කරන ප්‍රශ්න වලට වැඩිය සමහරට අපේ ප්‍රේක්ෂකයන් ඔවුන්ගේ අත්දැකීම් එක්ක මතු කරගන්න බොහොම ප්‍රායෝගික ප්‍රශ්න තියෙන අපි ඒවට උත්තර හදා ගන්න ඕනේ මේ සාකච්ඡා සභාව ඇතුලේ. බලමු කවුද දුරකථනයේ ඉන්නේ කියලා. අයබෝවන් පෙරවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මේ රාජගිරියෙන් තිස්ස සෙනවිරත්න අද මේ මාතෘකාවට අදාළව නිරෝගී බව අපි හැම කෙනෙක්ම පතන දෙයක්. ජීවත් වෙන කාලය තුල විවිධ රෝග වලටපත් වෙනවා. ඒකෙන් මානසික වශයෙන් මිනිස්සු බිඳවැටෙන අවස්ථා වෙනවා. මේකට බුදුදහමෙන් අපි ශක්තියක් අරගෙන කොහොමද අපේ සතුට ළඟා කරගන්නේ කියන එකත් ඒකම ඒ සඳහා බුදුදහමෙන් දෙන උපදේශකත්වයේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස අපේ ජීවිතය පවත්වාගන්නේ කොහොමද කියන එක. එතකොට උදෑසන අරමුණ අපේ දිනය මට හිතෙන්නේ මෛත්‍රී කරුණා ගුණයෙන් යුක්තව පරිසරයත් එක්ක පාරිසරික ශ්‍රද්ධාවත් එක්ක ක්‍රියාකාරකම් ගොඩනගා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඉරේලිය මේ වාතය ලැබෙන ජලය ඒකම මහ පොළොව ගින්දර මේ හැම දෙයක්ම අපිත් එක්ක අපේ ජීවන ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. මේ සියල්ලම අපිට හිතවත්. එතකොට ඒ එක්කම අපිට හම්බ වෙන අපේ පවුලේ අය පිටස්තර අය ඒ වගේම සත්තු පරිසරය මේ හැම දෙයකම ආදරය මෛත්‍රී කරුණාව කියන එක ඇති කරගන්න අපේ ජීවිතය තුළ මෙත්තා කරුණා ගුණ ඇති කරගත්තොත් භෞතික දියුණුවට අදාළ දැනුම වගේම අර ආධ්‍යාත්මික ගුණයන් ඒ ආකාරයෙන් වර්ධනය කරගන්න පුළුවන් නම් බොහෝ දුරට අපේ ජීවිතවලට නිරෝගී සුවය ලැබෙනව නේද? විශේෂයෙන්ම ආධ්‍යාත්මික සුවය. ඒ ආධ්‍යාත්මික සුවයත් එක්ක අපි කරන සියලු ක්‍රියාකාරකම් වල සාර්ථකත්වයක් ඇති වෙනව නේද?
නිරෝගී බවටත් ඒක හේතුවකට පත් වෙනව නේද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තාම ගෞරවණීයව මේ උපදේශකත්වයේ පතනවා. පසුතේ බොහොමත් වෙන් ඔබතුමාගේ ප්‍රශ්නයටත් මම අපි හැමදේම පරිසරය සම්බන්ධයෙන් එතුමා ටිකක් මන්ත්‍රී වැඩි අවධානයක් යොමු කරලා අපේ නායක හඳුන සඳහන් කර ශරීර කූඩුව සාධාරණයි කියලා. මේ තියෙන තත්වයන්ට එතන සාධාරණයි. මේ පරිසරය සම්බන්ධ කරත් අපිට ඇත්තටම බොහෝ දේවල් මේ නිරෝගී සම්පත්තියත් එක්ක කතා කරන්න පුළුවන්. මම ඒකට උත්තරයක් ලබා ගන්න කිසියම් ඉඩක් හදමින් මේ ඊළඟ කාණේට පොඩ්ඩක් යමු වුණොත් කාල වේලාවත් එක්ක අපි හදන මේ විශේෂයෙන්ම අපි කරන චර්යාවන් මේ ලෙඩ හැදෙන්න හෝ නොහැදෙන්න මූලික හේතු වලට අපේ නායක හමුදුත් මූලික සාකච්ඡාවේදී පැහැදිලි කරනවා. ඒතර මේ පළවෙනි එක මේ අංක 1 නේ කෑම. අන්න ඒකට පොඩ්ඩක් අපි අවධානය යොමු කරොත් හොඳයි කියලා හිතන අපේ හමුදුරනේ. දැන් කන්නේ ජීවත් වෙන්න. ඔව් අපි එහෙම තමයි අපේ පිළිගැනීම තියෙන්නේ. හැබැයි සමහරව අපි දැකලා තියෙනවා මේ ජීවත් වෙන්නෙම කන්න වගේ. එහෙම මානසිකත්වයක තමයි ඉන්නේ. මේ කෑම කියන එක නැත්නම් ආහාරය කියන එක අපේ නිරෝගී පැවැත්මට මොන ආකාරයෙන්ද බලපාන? මම හිතන්නේ අපේ දහම තුල මේ ආහාරය සම්බන්ධයෙන් කරුණු කාරණා ගණනාවක් අවස්ථා ගණනාවකදී අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ නිරෝගීකමට ආහාරය කොහොමද වැදගත් වෙන්නේ? ඒක ටිකක් කොහොමද අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන අපේ නායක හඳුරන්නේ. ඔව් චාමික මහත්මයා අද කාලේ නම් ගොඩාක් අය කන්නේ මැරෙන්න. ජීවත් වෙන්නේ නෙමෙයි මැරෙන්න. නේද? අද කාලේ ඇත්තටම අපේ ඉස්සර නම් ජීවත් උනේ චාමික මහත්මයා ජීවිතේ පවත්ව ගන්න කෑවා. අද කන්නෙම මැරෙන්න. හේතුව මොකද චාමික මහත්මයා අපේ අර ඉස්සල්ලා කතා කරපු කොහොම අවබෝධයක් තියෙන මහත්මයෙක් තමයි අපේ ওই තිස්ස මහත්තයා කියන්නේ. නිතරම අපේ නනපහන සාකච්ඡාවල ආරම්භයේ සිට කාලයක් සිටම සම්බන්ධ වෙන මහත්මයෙක් අපේ පරිසරය, මනුස්ස ජීවිතය මේ හැම එකම අපි වෙනස් කරගත්තා. අපි ආයුතු ගමන අතහැරියා. හැම මිනිස්සෙක්ම ඒකට පවතින සහ පැවතිගෙන ආපු හැම රජයක්ම වගකීම දරන්නට ඕනේ. මොකද මේ මිනිස්සුන්ගේ ජීවිත කඩාගෙන වටන්න අපේ මේ පාලන ක්‍රමය දශක 3ක පමණ කාලයක් තුළ මිනිසුන්ගේ ජීවිත මිනිසුන්ගේ මනස අනිත් පැත්තට හැරෙව්වා. මොකද චාමික මහත්මයා රජ කාලේ ගත්තන් පස්සේ මේ රජ කාලේ කොයි වෙලාවකවත් චාමික මහත්මයා අපේ රට අපේ ජාතිය වෙනින් රටවල් වලට ඉන්දියාවට වෙන්න පුළුවන්, චීනට වෙන්න පුළුවන්, වෙනින් ඇමරිකාවට වෙන්න පුළුවන් වැඳ ගිය ජාතියක් රටක් නෙවෙයිනේ. එතකොට ඒ ජාතිය නිතරම චාමික මහත්මයා අනිත් අයට ණයක් උන්නේ නැහනේ. දැන් මව් කුසෙන් බිහි වෙන කුසේ ඉන්න දරුවා පවා ලක්ෂ ගණනාවක් ණයයිනේ. මේ මොනවා නිසාද ණය වෙලා තින්නේ? කන්න වෙන රටවල් වලින් විවිධ දේවල් අපි අරගෙන ආවා. හැබැයි චාමික මහත්මයා අපේ ඉස්සර මට මතකයි මං මේ කතාව චාමික මහත්මයා කීප අවස්ථාවක් කියලා තියෙනවා. අපේ අම්මා උදේට ඔය ගෙදර ඉඳලා අවුරුදු 16ක් පමණ පන්සලේ හිටි අන්තිම කාලේ මුල් අවස්ථාවේ අපේ ස්වාමීන් වහන්සේ මේ ගෙදර ඉඳලා කම්මැලි කමට එන මිනිස්සුන්ට කනවරා ටිකක් කරවම මාලිගාවට ඇවිල්ලා පොඩි කඩයක් දාගෙන දෙනවා. අපේ ස්වාමීන් වහන්සේ නමක් කහගොල්ල ආරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේ නමක් මාලිගාවට පිළිමේ බලන්න ගිහිල්ලා. පිළිමේ බලන්න ගිහිල්ලා දවල් දානේ වරදින්න හදනකොට අපේ කඩේට ඇවිල්ලා තිනවා. අම්මා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ හරි සද්ධාවන්තයිනේ. අහලා තියෙනවා මේ දානේ ස්වාමීන් වහන්සේ කමන්නේ කනවරා ටිකක් දෙන්න. අනේ ස්වාමීන් වහන්සේ සමා වෙලා උදේ හදාගෙන ආපු දවල්ට හදාගෙන ආපු කෑම එක තියෙනවා ස්වාමීන් වහන්සේට පූජා කරන්න අවසර හා කියලා. මේ ස්වාමීන් වහන්සේ මට දවසක් කියනවා අස්සජි හාමුදුරුවනේ මෙන්න මේ වගේ අම්මා කෙනෙක් මට දාන එකක් බෙදුවා. මගේ ජීවිතේ වළඳපු රසම රස ආහාර වේල ඒක. අපේ අම්මා දවසක් කියනවා මට ස්වාමීන් වහන්සේ විනාඩි 6ක් 7ක් තීදින් ස්වාමීන් වහන්සේ නමක් දානෙට වැඩම කරා. මන් දවල් කෑම එක දුන්නා.
මම දුන්න ලොකුම දානේ තමයි ඒක කියලා මට හිතෙනවා. මේ ස්වාමීන් වහන්සේ කියන ඒ දානේ තිබුණ මොනවාද? බට්ටික්කුයි මඤ්ඤොක්ක කොළ කොටලා මලවලා දුණු මිරිස් ටික්කුයි තිබුණේ කියලා නායකහම. ඒක තමයි රසම රස ආහාර කියලා. චාමික මහත්මයා අපි දැන් රසම රස ආහාර හොයන්න ගියානේ. ඒ රසම රස ආහාර හොයන්න ගිය නිසා අපේ ගෙදර හැදෙන මුගුණු වෙන්න කොළ ටික අපි ගණන් ගන්න නැහැ නේද? අපේ ගෙදර හැදිච්ච ගොටු කොළ ටික අපි ගණන් ගත්තේ නැහනේ. අපේ ගෙදර හැදිච්ච කරපුංච ටික රම්පේ ටික අපි ගණන් ගත්තේ නැහනේ. මේ ඔක්කොම අපි රටවල් වලින් ගේන්න පටන් ගත්තා. දැන් බලන්න ලංකාව කියන්නේ චාමික මහත්මයා යම් අවස්ථාවල හාල් විදේශ රටවල් වලට යවපු රටක්. අපි ඒ වගේ ජාතියක්. හැබැයි දැන් විවිධ රටවල් වලින් හාල් ටොන් ගණන් අරන් එනවා. අපි සාමාන්‍යයෙන් ඔය කියන රටවල් වලට ගිහිල්ලා තියෙන චාමික මහත්මයා ඔය සියලුම හාල් ගත්තන් පස්සේ වසවිසින් මිශ්‍රණය වෙච්ච ආහාර ප්‍රමිති ආයතන රෝමා කියලා જાති තියෙනවා ලංකාවේ. මම දන්නේ නැහැ ඔයගෙන් ඉතින් නිකුත් වෙන දේවල් කොහොමද කියලා. හැබැයි චාමික මහත්මයා අපේ ගෙදර අපේ වත්ත ලස්සනට මල් පෝච්චි හැදුවා. ලස්සනට එල්ලුවා. වටේම හැදුවා මඤ්ඤොක් ලස්සන පෝච්චි ටිකක්. හැබැයි රම්පේ ගහ නැති කරගත්තා. කරපුංච ගහ නැති කරගත්තා. ලිඳ ගාව තිබුණු ගොටුකොළ පඳුර නැති කරගත්තා. චාමික මහත්තයා මඤ්ඤොක්ක අලයක් අපි නැති කරගත්තා. ඒ වගේම බතල අලයක් අපි නැති කරගත්තා. බලන්නකො ඉස්සර චාමික මහත්තයා හැම ගම්මානකම හැම ගෙදරකම වගේ වත්තේ මේවා තිබුණානේ. අද මේ සියල්ලම නැති කරගත්තා. අපේ අම්මලා තාත්තලාට මහ උජාරුවට ඕනේ බෑග්ගේ හොල්ල ගිහිල්ලා ඔය කියන එක ලොකු එස් අකුරෙන් අවසන් වෙන ඒවට සිටි වලින් අවසන් වෙන ඒවට ගිහිල්ලා ලොකුවට ට්‍රොලියේ පටවගෙන ආවා. මම ගියා අහවල් තැනට කියලා මහ ලොකුවට කියන්නේ. අද කිසිම ගැහණියක් කිසිම පිරිමියෙක් කියනවද අපේ ලිඳගාව මේම මඤ්ඤොක්ක කොළ ටිකක් තිබුණා, ගහක් හිටවලා තිබුණා, අනේ අල හොඳට බහැලා තිබුණා, අනේ බතල ටිකක් මේ වගේ තිබුණා, ගොටුකොළ පඳුරක් තිබුණා, අපේ ගෙදර ඔක්කොටම දුන්නාද ගොටුකොළ හදලා? චාමික මහත්මයා කිව්වේ නෑ. අද අපේ මේ මිනිසුන්ගේ දැන් බලන්න චාමික මහත්මයා මාස ගණන් වසවිස දදා බෙහෙත් ගගා ඔය කියන ලොකු කඩවල් වල තියෙන දේවල් අරගෙන එනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තරුණ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් ඒ තරුණ දියණියගේ කුසේ ඉන්න දරුවට පවා අර විස බීජ ඇතුල් වෙන දරුවා කෑවම එතකොට මෙලවට බිහි වෙන ඒ පුංචි දරුවා මන්ද බුද්ධිකේ ඇස් දුර්වල කෙනෙක්, කල්පනා කිරීමේ ශක්තියක් නැහැ, හීන විච්ච ශක්තිය, දුර්වල මනස ඉපදිලා. අද බලන්න චාමික මහත්මයා අපේක්ෂා රෝහලට ගිහිල්ලා පිළිකා රෝහල් වලට ගිහිල්ලා බලන්න ලස්සන දරු පැටව් ඉපදෙනකොටම වගේ යම් රෝග වලින් අංග විකලත්වයට පත් වෙලා භයානක රෝග වලින් පෙළීලා ඉපදෙන්නේ. ඇයි මේ? අපේ ජාතියම කාලකන්ණි කරා. අපේ ජාතියම කඩාගෙන වැටුණා. අපේ ජාතියම කම්මැලි ජාතියක් කරා. අපේ ජාතියම හීන විච්ච මනුස්ස පිරිසක් කළා. හැබැයි ඒ නිසා තමයි ධර්මපාලතුමා කිව්වේ ඔවුන්ටත් වඩා හොඳට අපේ මේ ජාතිය ඒවා පුරුදු වෙලා ඒවා ක්‍රියාත්මක කරයි. ධර්මපාලතුමා ඒකයි කිව්වේ. ඒ වගේ ඒ කිව්වේ මොකක්ද? ඔවුන්ටත් වඩා වසවිස අපි කයි. ඔවුන් දුන්නේ නැත්නම් අපි බලෙන් හරි ඉල්ලගෙන කන්න හදයි. ඒ නිසා චාමික මහත්මයා අපේ ජීවිත අපි අනිත් පැත්ත හරවගත්තා, කන පිට හරවගත්තා. ඒ කන පිට හරවන්න ඔය කියන ජාතියේ ඉන්න ඉහළම අයත් උඩගෙඩි දුන්නා.
මම කියන්නේ ඔහුන් සමහරක් වෙලාවට ඔහුන් විස බීජ වලින් තොර ආහාර කයි. අපේ දරුවෝ හැමදාම වසවිස කයි. ඔහුන්ගේ දරුවෝ අවුරුදු 100ක් විතර ජීවත් වෙයි. අපේ දරුවෝ ඉපදෙනකොටම මන්ද බුද්ධිකයෝ වෙලා ඉපදෙයි. ඔහුන්ට ඕනේ ඒකයි කරගන්න. මෙන්න මේක තමයි අපිට වෙලා තියෙන්නේ. අරගොල්ලන්ටත් වැඩිය හොඳ විදියට අපි මේ උගුලේ ඉරවෙලා ඇඹරිලා ඇමිනිලා ගැලවෙන්න බැරි විදියට ඉන්නවා. මගේ නායක හඳුනන අපේ නායක හඳුනන හරි දැනෙන විදියට මේ කාරණය මේ රටට අනුශාසනා කරනවා. දැන් හරි මෙතනින් ගැලවෙන්න කියලා. ගැලවෙන්න බැරි කමක්ද මේ ඇත්තටම අපිට තියෙන දැන් ආහාර රටාව අපි දන්නවා රෝගයකට මුල. දැන් අපේ ආහාර රටාව ඔබේ ආහාර රටාව කොහොමද කියලා ඇහුවොත් කවුරු හරි මගෙන් ඇහුවොත් මට කියන්න තියෙන්නේ අන්තිමයි කියලා තමයි. ඒ කියන්නේ අපි දැන් එතන හිර වෙලා. අපි දැන් වසවිසෙන් තොර ආහාර සම්බන්ධ මේ දවස්වල ලොකු සංවාදයක් කරනවා. හැබැයි ඒකත් අවුල් ජාලයක් බවට දැන් වර්තමානයේපත් වෙලා තියෙනවා. අපි දන්න මේ කෘත්‍රිම ආහාර ගත්තත් රසකාරක ගත්තත් ටීවී රේඩියෝ වල ඇඩ් ගත්තත් දැන් අපේ ඊළඟ පරම්පරාව මේකට ඇබ්බැහි වෙලා. දෙමව්පියෝ විදිහට අපිට ලොකු වගකීමක් ලොකු වැරද්දක් මේක තුළ තියෙනවා. කොහොමද මේකෙන් ගැලවෙන්නේ? මේකෙන් ගැලවුන් නැතුවත් අපිට උත්තරයක් නැහැ. ඒක වඩාත් පැහැදිලි මගේ නායක හම්දුන පැහැදිලි කරනවා. කොහොමද අපි මේකෙන් ගැලවෙන්නේ අපේ හම්දුන? ඒක තමයි ඇත්තටම නායක හම්දුන මතක් කළේ මුලින්ම ආරම්භයේදීම නායක හම්දුන පෙන්වා දුන්නේ මිනිස්සු කෑම කන්නේ මැරෙන්නම කියලා. ඒකයි. දැන් බලන්න මිනිස්සු අමාරුවෙන් තරඟකාරීව දැන් සල්ලි මිල මුදල් හම්බ කරනවා ඊටාම තරඟකාරීව. තරඟකාරීව හම්බ කළා නායක හාමුදුරුවෝ පෙන්වලා දුන්න විදියටම අර ලොකුය කියලා කියාගන්න තැන්වලට ගිහිල්ලා අර වස ටික කන්න සල්ලි ගෙවනවා. මේකයි. අර රසකාරක අර වහ දාලා ඔක්කොම හදන්නේ ඒ ටික කාලා අර අතේ තියෙන ලොකු ගාණක් ගෙවලා ඒකේ උජාරුවත් ප්‍රකාශ කරනවා. මෙච්චර ගාණක් ඔයාලා දන්නේ නැහැ. මේ කෑම එක මෙච්චර වුණා නේද නායකහඳුරනේ. ඒ නායකහඳුර මතක් කළ දෙයම තමයි ඇත්තටම මේ මිනිස්සු කරන්නේ. ඉතින් මේ උදම් අනන්නේ මේ මරුවට කතා කර කර. ඒකයි. මරුවට කතා කර කර උදම් මන්නෝ අච්චර කෑවා මෙච්චර කෑවා. ඉතින් අඩු ගානේ දැන් අපි දන්නෝ ලංකාවේ කලක් යනකොට එදා මිනිස්සු සරලයි. නායකන්ද්‍ර ඒකයි මතක් කරේ. Taman වවා ගන්න කොටුකොළ ටික මුකුණු වෙන්න ටික කොහිල ටික මේ පොල්පලා ටික පෙනෙලවැල් ටික මේවා සම්පූර්ණ නැත්තරම නැති කරලා දාලා තියෙනවා නේ. අර උඩරට කියා ගන්න එළවලු ටික තමයි කන්න කැමති. දැන් බටු ගෙඩියක්, තිබ්බටු ගෙඩියක්, කොහිලාලයක් ඒ වගේ දේක් කන්න කැමති නෑ. අර තෙලේ බැදපු ඒ වගේ දේක් තමයි මස් මාංශ වලට සම්බන්ධ තෙලේ බැදපු ඒ වගේ දේක් තමයි වැඩියෙන් කන්න කැමති. මොකද ඒවා කනකොට ඉක්මනට මාරයට කතා කර කර තමයි කන්නේ. වැඩි කල් රොත්තු දෙන්නේ නැහැ. ඉතින් එවැනි තැනකට අපි ඇද වැටලා තියෙනවා. නායක හඳුර ඒකයි මතක් කළේ මේ ඒ වචනේ නොකියුවට මේ විවෘත ආර්ථිකයේ නම් වූ මේ උගුලට මේ ලංකාව නැඹුරු කළා. ඒ නිසා මිනිස්සු දැන් බලන්න චාමික මහත්තයා අපි පිපාසයට බොන්න ඕන වතුරනේ. දැන් බලන්න කඩේකට ගියාම මේ පිපාසය සංසිඳවන්නේ කියලා බීම වර්ග කොච්චර තියෙනවද නේ? එතකොට මේ බීම වර්ග එක එක જાතියෙන් තියෙනවා. නමුත් ඒක ඇති වෙන්නේ නැහැ. තව බීම එකක් නම වෙනස් කරලා තව වහ ටිකක් දුන්නොත් ඒකත් බොනවා අපි. නේ. අපි ගෙදර හදාගන්න පොල්පලා ටිකවත් එහෙම නැත්නම් තේ කහට ටිකවත් බොන්න නැඹුරු වෙනවට වඩා අපි කැමති අන්නර වගේ රසකාරක වලින්ම හදපු ඒ විවිධ බීම වර්ග
බොන්න. ඒ කියන්නේ අපි හිතන්නේ ඒක කැමැත්තට වැඩිය කැමැත්තක් ඇති කරලා අපේ කැමැත්තක් ඇත්තටම හරි. ඇත්තටම හරි. හොඳලා ඒක. මේ මවාපාමින් පුද්ගලයා ඇබ්බැහි කරවනවා. කන්නත් දීම ඕන කතන්දරයන්න මේ කියන්නේ. අපේ නායක හඳුන අවසරයක් දෙන්න පොඩ්ඩක්. චාමික මහත්මයා ඔබතුමා ඉස්සෙල්ලා මාධ්‍ය ගැන කතා කරන්නේ. මාධ්‍යයට පවා ඔහුන් කෝටි ගාණක් මාසයකට සමහරක් වෙලාවට මිලියන ගණන් නායක හඳුනේ දානවා. මොකද ඒ වගේ මිනිසුන්ට ඕනකම ඇති කරනවා. හරියටම හරි. ඇත්තටම අර විවිධ දැන්වීම් වලින් නායක හඳුරෝ කියන දේ තමයි ඇත්තටම වෙන්නේ. මොකද මේ බහුජාතික සමාගම් ඔක්කොම කරන්නේ මේ මිනිස්සුන් මේ හොඳ දේ ගේන්න ඉස්සරහට ඉඩ දෙන්නේ අර නරක දේ පුළුවන් තරම් දැන්වීම් වලින් පළ කරලා ප්‍රචාරය කරලා මිනිස්සු ඇබ්බැහි කරවලා අරවට තමන්ගේ මඩිය තර කර ගැනීමේ ක්‍රියාවලිය විතරයි කරන්නේ. මිනිස්සුන්ට හින ගහිලා ගියත් කමන්නේ ඇත්තටම. ඒ නිසා මිනිස්සු මේ අපේ දරුවෝ, අපේ ජාතිය, අපේ ආගම එහෙම නැත්නම් මේ මිනිස්සු කලක් ජීවත් වෙන්න ඕන. දැන් නායක හඳුරෝ ඉස්සෙල්ලා මතක් කළා අර තමන්ට කියලා පවා ගන්නවා රසවිස නැති කොටස. අනිත් අයට වහ කන්න දෙනවා. දැන් ඇත්තටම මිනිස්සු හිතන්නේ එහෙම තමයි. මම මගේ ගෙදර මට කොටුකොළ ටික මං වවාගෙන දෙන ඒකට මං වහ ගන්නෑ. කෘමිනාශක හෝ වල්නාශක ඒක නෑ. ඊළඟට වෙන කුඹුරේ කොටසක් වෙන් කරගන්නවා. මේකට මං වසවිස නෑ. හැබැයි චායනික මහත්තයා Taman දන්නේ නෑනේ Tamanට අවශ්‍ය කරන සේරම දේවල් තනි පුජ්‍යලයකට නිර්මාණය කරන්න බෑ. එළවලු ටික ඔක්කොමයි, පළතුරු ටික ඔක්කොමයි, හාල් තිරිඟු වරව මේවා කුරක්කන් ඒ ධාන්‍ය වර්ග ටික ඔක්කොමයි, හට්ටි වලන් ටිකයි ඔක්කොම Tamanට තනියෙන් නිෂ්පාදනය කරන්න බෑ. Taman කොටසක් මේ වහ නැතුව හදාගෙන මොකෝ ගොටුකොළ වවන මිනිහා ගොටුකොළ කාලා විතරක් ජීවත් වෙන්න බෑනේ. එයා හාල් ටික ගන්න ඕන. එතකොට හාල් තියෙන හාල් විකුණන මිනිස්සයා මොකද කරන්නේ? Tamanට කන්න කියලා හාල් ටික වෙන් කරගත්තට අනිත් හාල් ටික ඔක්කොම විකුණනවා. එතකොට ගොටුකොළ වව මිනිහා මොකද කරන්නේ? ගොටුකොළ සම්බෝලේ හදාගෙන ඒක වසවිස නැති වෙන්න පුළුවන්. හැබැයි කන හාල් ටික වසවිස. අපේ ජාතිය අයම අනිත් තැන් වල අපේ ජාතිය අයමයි අනිත් තැන් වල තින්නේ. මේ මදිපාඩුව අරගොල්ල දෙනවා. නේ? ඉතින් මේකම තමයි ඇත්තටම අපි කරන්නේ. ඇත්තටම වසවිසෙන් තොර ආහාරයක් නිෂ්පාදනය කිරීම ඊටාම වැදගත්. හැබැයි ඒක සුදුසු වෙලාවෙදී කරන්න ඕන. අන්න ඒක. වසවිසෙන් තොර මේ ජාතියක් ගොඩනගන්නේ වසවිස නැති වුණාමනේ. නේ? නිරෝගී කම තියෙන්න ඕන. නැත්නම් මොකද කරන්නේ? සල්ලි දීලා වහ කාලා තියෙන සල්ලි ටික ආපහු බෙහෙත් ගන්න දෙනවා. ඒක තමයි මේ කරන්නේ. ඉතින් ඊට වැඩිය හොඳ නැද්ද? වසවිස නැතිව ආහාරයක් නිෂ්පාදනය කරගත්තාම. ඉතින් ඒකට අවශ්‍ය කරන දීර්ඝ කාලීන සැලැස්මක් තියෙනවනේ. කෙටි කාලීන සැලැස්මකින් ඒක කරන්න බෑ. ඒ නිසා අපි වග බලා ගන්න ඕන මේ අපම ඉල්ලගෙන දාගන්න ලෙඩ ටික නැති කරගෙන පස්සේ දුක් වෙලා අඬලා වැළපිලා වැඩක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නායක හාමුදුරුවෝ මේ මුලින් ආරම්භ කළ නිසා මම මේ කරුණ ටික මතක් කරන්නේ මොකද මිනිස්සු කන්නේම මැරෙන්න කියලා. ඇත්තටම බුදුහාමුදුරුවෝ මතක් කරනවා ස්වාමීන් වහන්සේලාට සහ ගිහි ජනතාවට ආහාර ගන්න ඕන පිළිවෙල. නේ. දැන් එතන උන්වහන්සේ කරුණු පහක් කියනවා. එක తත්‍ර වට්ටක, අලං සාටක, බුත්ත වමික, කාක මාසක. මේ හතරෙන් වෙන් වෙන්න. ඔන්න නිරෝගීකම ඇති කරගන්න ආහාර ගැන විතරයි මේ. ආහාර ගන්නකොට తත්‍ර වට්ටක වැටෙනකන් කන්න එපා. වමනාවට වඩා කෑවොත් ඒකයි වෙන්නේ. අලං සාටක ඇඳුම් බුරුල් කර කර කන්න එපා. බුත්ත වමික කාපුව ආපහු වෙනකන් කන්න එපා. කාක මාසක කපුට වගේ නිතර නිතර කන්න එපා. එහෙනම් කන්න ඕන මේ කාරණා හතරෙන් වෙන් වෙලා
චත්තාරෝ පංච ආලෝපේ අබුත්තා උදකං පිවේ. චත්තාරෝ හතරක් පංච පහක් ආලෝපේ බත් පිඩු හතරක් හෝ පහක් කන්න බඩේ ඉඩ තියලා නතර කරන්න. තණ්හාව අඩු කරගන්න. දැන් බලන්න බුෆේ එක ක්‍රමයට කන්න ගියාම හිතේ කොච්චර කෑදර පෙරේතකමක් තියෙනවද? සමහරු බත් එක කන්න බෑ. හැබැයි කොත්ත වගේ බෙදා ගන්නවනේ. නේ? මහා බත් පිඟානක් බෙදා ගන්නවා. බෙදා ගාලා හතරෙන් තුනක්ම ආක දානවා. හැබැයි හිතේ තණ්හාව. ඒ නිසා කියන්නේ බත් පිඩු හතරක් හෝ පහක් කන්න බඩේ ඉඩ තියලා කන එක නතර කරන්න. නතර කළා ඒ වෙනුවට උදකම් පිවේ වතුර බොන්න. දැන් මේක මේ සමබර තත්ත්වයේ තියෙනවා. හැබැයි මේ කන්න කියන්නේ වහනෙමේ හොඳ ආහාරයක්. කතා කරන්න අපිට බොහෝ දේවල් තියෙනවා ආහාරය ගැනම. තියෙන ප්‍රශ්නේ වෙලාව හරි සීමිතයි. තව ඇසී උතුම කරුණු කාරණා කිහිපයක් තියෙනවා. පුළුවන් තරම් අපි කොහොමද ඒක අහගන්න බලමු. අපේ නායක ස්වාමීන් වහන්සේලා අපිට පැහැදිලි කරයි මේ කාරණය. කෑම වගේම බීම ගැන, මේ බොන එක ගැන, ඉල්ලන් ලෙඩ වෙන විදි ගැන අපි කතා කරන්නම ඕන. තව දුරකථන නැමතුමක් තියෙනවා. බොහෝ වෙලාවක් මම දුරකථනේ රැඳී ඉන්නවා. අපි දුරකථන නැමතුම ලබා ගමු ඉක්මනට. ආයිබෝවන් තෙරුවන් සරණයි. මම මේ කතා කරන්නේ ඉරිකොල අගලවත්තේ විරාජ් කාමින්ද කතා කරන්නේ. මම මුලින්ම අපේ ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසර ලබා ගන්නවා. දැන් ගොඩාක් කට්ටිය මේ දවස්වල ඉන්න විශ්ව ශක්තියෙන් ලෙඩ හොඳ කරන අය. ඒකට දැන් මම දන්න මහත්තයෙක් ඉන්නවා. ඒ මහත්තයා මේ මහත්තයාගේ තේමා පාඩේ තමයි සතර සංග්‍රහ වස්තු. ඉතින් මේ මහත්තයා ගොඩාක් කට්ටිය ගෙන්නලා එපේගේ එන්න ඉස්සෙල්ලා කියනවා මස් මාළු කන්න නැතුව ඒ විදිහට තේ වෙලා එන්න ඕනේ, බෝධි පූජා කරලා ඒ විදිහට එන්න ඕනේ. ඊට පස්සේ මෛත්‍රී භාවනාව මෛත්‍රී කරලා තමයි ගොඩාක් දුරට මේ ශක්තිය මේ ලෙඩ හොඳ කරගන්න භාවිතා කරන්නේ. එතකොට මගේ තියෙන ප්‍රශ්නේ තමයි මේ මේ අපේ මෛත්‍රී චිත්ත තරංග මගින් විශ්ව ශක්තිය උපයෝග කරගෙන ලෙඩ රෝග හොඳ කරගන්න පුළුවන්ද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. ප්‍රශ්නයක් අහනවා. මම දන්නේ කොහොමද අපි ඒකට උත්තරයක් හදාගන්නේ. එහෙම හැකියාවක් තියනවද එහෙම? නැත්නම් මේ කරන දේවල් නිවැරදිද මොකක්ද? චාමික මහත්මයෝ මම කියන්නේ එතුමාගේ තියෙන වචන දෙක තුනක් පොඩි පැටලිල්ලකුත් තියෙනවා පේනවා. මෛත්‍රිය සතර සංග්‍රහ වස්තු ඕවා ඉතින් නිරෝගී සැප පිණිස හේතු වෙන්න පුළුවන්. ඕවා හේතු වෙනවා. හැබැයි චාමික මහත්මයා අපිට කොයි වෙලාවකවත් කියන්න පුළුවන් කමක් නැහැ මේ වටාපතක් හෙල්ලුවා කියලා, අතක් මේ හෙල්ලුවා කියලා, මෙහෙම කරා කියලා. මේ එක එක જાති අද කාලේ ওই ව්‍යාපාරයට පටන් ගන්න වැඩ තියෙනවානේ. ඒ වගේ මම නම් කියන්නේ ඔය කියන විශ්ව ශක්තිය තියෙන කෙනෙක් එහෙමනම් ඔය කියන හැබැයි මෛත්‍රිය, කරුණාව, දයාව, ඔය සතර සංග්‍රහ වස්තු ඕවගෙන් තොර වෙලා ඔය වික්ෂ ශක්තියක් කියන කතා කරන කෙනෙක් කරා පිටි රෝහලට යන්න. නැත්තම් මගෙත් ඇත්තටම ලෙඩක් තියෙනවා මට ඒක සනීප කරලා දෙන්න. ඒ නිසා චාමික මහත්මයා හොරුන්ට, මංකොල්ලකාරයන්ට, වංචාකාරයන්ට අහු වෙන්න එපා. අද කාලේ මේ මොකද ලෙඩක් හැදුනොත් බෙහෙත් ගන්න. දැන් මානසික රෝගියෙක් පහුගිය කාලේ ආවා. මම යාට කිව්වේ ඒ අම්මලා යනවා නායක හඳුන මන්තර ගුරුකම් පස්සේ. මං කෝනේ මේ කරුණා කරලා මානසික වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට ගිහලා බෙහෙත් අරන් දෙන්න. මෙයාට බෝධි පූජා කරලා හරියන්නේ නැහැ. ඇත්ත කතාන්දරේ අපි කරන්න ඕනේ. බොරුවට දුවන්න හොඳ නැහැ. ඒ නිසා මං සාමාන්‍යයෙන් මං කියන්නේ කපුවන්ට පුළුවන් නම්, ඔය මන්තර ගුරුකංකාරයන්ට පුළුවන් නම්, ඔය බලිතොයිල් කාරයන්ට පුළුවන් නම් ඕන දෙයක් කරන්න මම ඕනෑම කෙනෙකුට අභියෝග කරනවා මේ නනපහන අවස්ථාවක් දෙන්නම්. ඇවිල්ලා සාකච්ඡා කරමු. මම ඔප්පු කරලා පෙන්නනවා බෑ කියලා. ලෙඩ නම් තියෙන පුළුවන් නම් හොඳ කරලා දෙන්න. නායක හඳුනලා මොන හරි ලෙඩ ඇතිනේ. නේද? මටත් කියලා දෙන්න. මේක අවාසනාව තියෙන මේ බුදුදහමේ නාමයෙන් එය චාමපාත අන්න හරි. එතන තමයි තියෙන්නේ. ඔතන තමයි මේ මොහුම් බුදුදහම විකුණගෙන යම් ඕන් නමෝ බුද්ධාය කියලා තමයි පටන් ගන්නෙ. අපේ මිනිස්සු හිතනවා බුදු ගුණ වලින්ම තමයි මේක සනීප කරන්න කියලා. ඒ නිසා මේ මුලා වෙන්න එපා.
බුදුහාමුදුරුව කවදාකවත් ලෙඩ සනීප කරන්න පොරොන්දු වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ කවදාකවත් සල්ලි හම්බ කරලා දෙන්න පොරොන්දු වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ මීට වඩා ආධ්‍යාත්මික දෙයක් තමයි සකස් කරලා දීලා තියෙන්නේ. අපි හැමදෙන්නේ සීමිත වේලාවක් ඉන්න කාරණා දෙකක්. එකක් අපි කෑම ගැන කතා කරා. ඊනට ඉල්ලගෙන කෑම ගැනත් කතා කරන්න ඕනේ මේ බීම ගැන. එතන පෞල් මම මේ බීම ගැන අදහස් කරන්නේ මේ මත්පැන් කියන්නත් එපා කියලා දැන් කියනවානේ. නේ දැන් වැඩිහිටි පරම්පරාව මේ අරක්කු කසිප්පෝ ඒ જાතියනේ දේවල් වලින් විනාශලා. අපේ තරුණ පරම්පරාව අනිත් පැත්තෙන් බාල පරම්පරාව හිතන්නත් බයයි අපේ අමුතුරනේ. සමහර මද්ද්‍රව්‍ය වල නම් අපි දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ ඒවා. මෙන්න මේ වගේ පෞල් පිටින් විනාශ වෙන තත්ත්වයක් මේ රට තුල පවා නැතුවාම නෙමෙයි අපිට ලොකු වෙලාවක් නැති වුණත් අපි කොහොමද දෙමෝපියන්ටත් දරුවන්ටත් දැනෙන විදියට මේ කාරණේ කතා කරන්නේ. හැබැයි මේ සාමාන්‍ය මිනිස්සුන්ට බැන්න වැඩකුත් නැහැ. මේව නිකන් මේ පොඩි මිනිස්සුන්ට කරන්නත් බෑ. ඉහළ සිට පහළ ලොකු ආශිර්වාද ඇතුව තමයි මේ දේවල් රට තුල සිද්ධ වෙන්නේ. ඒ හැමෝටම හරියන්න අපි කෙටියෙන් හරි මේ පණිවිඩය කොහොමද ලබා දෙන්න ඕන අපේ හඳුරන්නේ. නිරෝගීමත්ව ඉන්න නම් නිරෝගීකම කොහොමුණත් ජීවිත බේර ගන්න නම්. චාමක මහත්මයා මම ඔය මත් වතුර කියන කතාවට යන්න ඉස්සලා පුංචි කතාවක් කියන්නම්. පහුගිය දවස්වල මේ යම්කිසි බීම වර්ගයක් තිබුණා. ඒ බීම එකක් කවුරු හරි බීලා ගිහිල්ලා ඒක දාන්න තරක් නැති නිසා මම මොකද කරන්නේ වැසිකිලි පෝච් කියන අය කඳුරට පැල්ලම් වාගයක් තිබුණා. ඒවා මං හොදලා ඇත්තටම ගියේ නැහැ. මම අර වතුර බෝතලේ අර ඉතුරු වෙලා ගිය ඒ බීම එක කියන්නේ මත්පැනක් නෙවෙයි. ඔය අද කාලේ ප්‍රසිද්ධ බීමක්. පැණි බීමක්. මම ඕක ගිහලා වැසිකිලි පෝච්චියට හැදුවා නායක හඳුරන්නේ අර ඔක්කොම ගලවගෙන ගිහිල්ලා. මම ඔය කියන අර එක ඔය බෙහෙත් තියෙනවනේ අර සුද්ධ කරන පිරිසිදු කාරක තියෙන ඒ මොනවටවත් හොදගෙන ගියේ නෑ නායක හඳුරන්නේ අර කියන මේ බීම එකට හොදගෙන ගියා. ඒතර ඕක අපේ ඇඟ ඇතුළට ගියාම කොච්චර හොදගෙන යනවා ඇද්ද නේ. ඒතර දෙවෙනි කාරණේ චාමික මහත්මයා ඔය සුරාව ඇත්තටම ඉස්සර නම් ඉතින් ඔය අපේ ගම් වල ගත්තන් පස්සේ ඈත පිටිසර ගත්තම කසිප්පු ටිකක් බිව්වා. ඕ වගේ දේවල් කරා. හැබැයි අද පාසල් ගාව ගත්තම ඒ වගේම පන්සල් ගාව ගත්තම ඒ ආසන්න ප්‍රදේශවල ප්‍රධාන නගරවල සෑම තැනකම මේ කොරෝනා හැදිලා මැරිලා ගියත් කමන්නේ කියලා ඔබතුමා දකින්නට මීට සති කීපයකට ඉස්සලා ඇඳිරි නීතිය දානවා කියලා ආරංචි වුණොත් එහෙම චාමික මහත්මයා බලන්නකො මේ මිනිස්සයා දුවනවද ඉස්සලාම දරු පැටවු ටිකට කන්න ගේන්න කඩේට බඩු ටිකක් එකතු කරගන්න දුවනවද මේ මිනිහා දුවන්නේම චාමික මහත්මයා අර රජයෙන් දුන්න රුපියල් 5000 අරගෙන අර බාර් පොලිමටනේ. හැබැයි ඔය බාර් එක හැදුවේ කවුද? ඔය කියන තබාරුම් හල හැදුවේ කවුද? ගමේ ඉන්න අහිංසක මිනිහා නෙවෙයි. මේකට චාමික මහත්මයෝ සම්පූර්ණ දේශපාලඥයෝ නෙමෙයි කාලකන්නියෝ කියලා කියන්න ඕනේ. මේ මිනිස්සු තමයි මේව සකස් කරේ. අද බලන්නකො චාමික මහත්තයා මන්සන්දියක් ගානේ. නගරයක් ගානේ. මොන තරම් දේවල් තියෙනවද? ඔහුන් සමහරක් විට ඔහුන්ට මහ පරිමාණෙන් පෝස්ටර් ගහන උදව් කරන මිනිහට එහෙම නැත්නම් ඔහුට යහන දෙන මිනිස්සයාට ඔහුගේ දේශපාලන ජීවිතේ ජය ගැනීමට උදව් කරන මිනිහට මොනවද දෙන්නේ? අර වගේ පර්මිට් එකක් දෙනවා. ඔහුන් කියනවා මේ වගේ විශාල ආදායමක් ලැබෙනවලු ලංකාවට. හැබැයි චාමික මහත්මයා ඒ තුලින් මිනිස් ජීවිත කීයක් විනාශ වෙනවද කියලා උන් දන්නේ නැහැ. පහුගිය දවස්වල චාමික මහත්තයා ප්‍රසිද්ධ කාරණයක් නේ ඔය වර මොනවාද අර වතුර වර්ගයක් මොනවාද නායකයන්ව කියන්නේ එතනෝල් ඔය ප්‍රධානව ලංකාවට ගේන මිනිස්සයා ලංකාවට ගෙන්නගෙන ඇවිල්ලා ප්‍රධාන ආයතනයක් තුල විවෘත කිරීම උත්සවයකට ගිහිලා තිනවා කියලා කියනවනේ. ඒක චාමික මහත්තයා බලන්නකෝ අපේ මේ රටේ මේ විනාශය කරන්නේ කවුද? මේ විනාශය කරන අයට දැන්වත් ඇස් ඇරෙන එක නරකද? ඒ නිසා ජාතිය විනාශ කරන්නේ ගමේ ඉන්න මිනිස්සයා නෙවෙයි. රට විනාශ කරන්නේ මේ ගමේ ඉන්න අසරණ මිනිස්සයා නෙවෙයි.
මේ මිනිස්යාගේ තියෙන මනුස්සකම් නැති කරන්නේ ගමේ දුප්පත් පැල්පතේ ඉන මිනිස්සයා නෙවෙයි. මේ මිනිස්යාගේ අදිෂ්ඨාන ගමන වීරියවන්ත ස්වභාවයේ ගොවිතැන කුෂිකර්මාන්තය ජීවිතේ නැගිටීම නැති කරන්න චාමික මහත්මයා ගමේ ඉන්න අසරණ ගොවි මහත්තයා නෙවෙයි. එහෙනම් ඔබත් මා සාකච්ඡා කරන්නට ඕනේ. කවුද මේවා මේ මනුස්සකම් ටික නැති කරේ, ගොවිතැන නැති කරේ, සත්පුරුෂකම නැති කරේ? ඔවුන් හැබැයි මේවා අහන්නේ නැහැ. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණ වෙලාවයි බාරරි. ඒක නෑ නෙමෙයි. ඔව්. නිරෝධායන ඇඳිරි නීතිය රටේ ක්‍රියාත්මක වෙච්ච වෙලාව. ඒ කියන්නේ බෝතලේ පෙන්ලා මම හිතන්නේ යන්න ඕන. මගේ දරුවා යන ඉස්කෝලේ පිළියන්දර තියෙන අපේ හන්දනේ මමත් ගියේ ඉස්කෝලේට. පාසල් මාවත ඒක කියන්නේ. පාසල් මාවත පටන් ගන්න තැනත් බාර් එකක්, ඉවර වෙන තැනත් බාර්. කොන් දෙකේ බාර් දෙකක්. කවුද මේව දාන්නේ? දේශපාලඥයන්. දේශපාලඥයන් නෙමෙයි උන්ට කියන්න ඕන කියලායි අපේ නායක හඳුරෝ සඳහන් කරන්නේ. මේව වෙනස් කරන්න එතන වෙනස් වෙන්න ඕන. මට තව එක කාරණයක් තියෙන හැබැයි වෙලාව මම හිතන්නේ නව මාතෘකාවට යන්න මම දැන් ප්‍රමාණවත් නැතුව ඒකට විශේෂයෙන්ම මේ මානසික ප්‍රශ්න අපිට එන ඔය ඩිජිටල් තිර හරහා ළමයි ඔය ගේම් නේ දැන් ඔය Facebook TikTok එක જાති විකාර ටිකක් දැන් අපි හදාගෙන තියෙනවානේ. මට මේකට ප්‍රවේශන මම හිතන්නේ අපිට වෙලාව ටිකක් මදි. අපි තවත් දවසක අපේ හැමෝනේ අපි ඒ කාරණේ කතා කරමු. අවසන් වශයෙන් මේ සමස්තයක් විදියට අපි කොහොමද දැනන අවසානයක් ලබා ගන්න මේ සාකච්ඡාවට. ඔය ඇත්තටම මේ සමාජයේ අම්මල තාත්තලාට තමන්ගේ දරුවා නිරෝගීව තියන්න අවශ්‍ය නම් ඔබ නිරෝගීව මුලින් ඉන්න ඕන. දැන් ඔබ ලෙඩෙක් වෙලා ඔබ හදන දරුවා නිරෝගී කරන්න බෑනේ. ඒ නිසා මුලින්ම ඔබ නිරෝගී වෙලා ඉන්න ඕන. නිරෝගී අම්මා කෙනෙක් නිරෝගී තාත්තා කෙනෙකුට විතරයි නිරෝගී දරුවෙක් හදන්න පුළුවන්. ඒ නිසා ඔබ නිරෝගී වෙන්න නම් මුලින්ම ඔබේ ආහාර පාන වසවිසෙන් තොර ආහාර පානක් ඔබට අවශ්‍යයි. දෙක ඊටත් වඩා වැදගත් ඔබේ සිතුවිලි නිරෝගී කරගන්න ඕන. සිතුවිලි ලෙඩ නම් සිතේ තියෙන දරුවා ලැබෙන්න ඉන්න කාලේ තරඟය නම් එහෙම නැත්නම් කුහකකම නම් අනිත් ළමයාට ඊර්ෂ්‍යාව වෙන්නම් කටයුතු කරන්නේ අන්න ඒ ඇති වෙන දරුවත් ඒ තියෙන ලාමක පහත් සිතුවිලි එක්ක තමයි මෙලෝ ජන්මලාභය ලබන්නේ. ඒ නිසා අම්මා තාත්තා හරියට නිරෝගීව මේ තරුණ තරුණියන් හැටියට කටයුතු කරනවා නම් කයත් මනසත් දෙකම හදාගෙන කටයුතු කරනවා නම් හොඳ නිරෝගීමත් දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න පුළුවන්. එහෙම නිරෝගී දරුවෙක් බිහි කළොත් විතරයි නිරෝගී පරපුරක් මේ සමාජයට දායාද කරන්න පුළුවන් වෙන්නේ. අද හරිය වටින තැනකින් අපිට පුළුවන් අපේ සාකච්ඡාව නිමා කරන්න. දරුවෝ ගැන ආදරයක් තියෙනවා නම් අංකයකට අපි නිවැරදි වෙන්න ඕන කියලා. තාත්තා චුට්ටක් අරගෙන ළමයාට නේ මේ දේවල් ඉතින් අයින් කරන්න අපිට බැරි වෙයි. තාත්තම්මා මේ සමාජ මාධ්‍යවල ඇලිලා ගැලිලා ඉන්නවා නම් නේ දරුවෝ මේ දේවල්ෙන් අයින් කරන්න අපිට බැරි වෙයි. අපි අංකයකට නිවැරදි වෙමු කියලා තමයි මගේ නායක ස්වාමීන් වහන්සේලා අවසන් වශයෙන් පවා අපිට අනුශාසනා කරන්නේ අවධාරණය කරන්නේ. එහෙමනම් ඒ අදිෂ්ඨානයෙන් අද දවසේ අපි සමුගම අපේ නැනපහනෙන් මගේ නායක ස්වාමීන් වහන්සේලාට නැවත වරක් ගොඩක් පින් අපේ හාමුදුරනේ නිදුක් නිරෝගීතාවය තිරජීවනයේ දීර්ඝායුෂ අපි බොහොමත්ම පින් සිතින් අපේ වැඩසටහන වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද වැඩසටහන සාර්ථක කරගන්න උදව් කරපු උපකාර කරපු හැමෝමත් බොහොම පින් සිතින් සිහිපත් කරමින් ඒ වගේම අද අපි මුලිනුත් සඳහන් කළ ආකාරයට මේ යාව ජීව සමාජිකත්වය ලබාගත්තු අද මේ ටීවී දිදුල ළමා හා බෞද්ධ නාලිකාවේ සියලුම පින්වතුන් වෙනුවෙන් තමයි අද දවසේ අපි ඔවුන්ව සිහිපත් කරමින් මේ විකාශන කටයුතු සිදු කර අද නැනපහන වැඩසටහනේ ඒ සියලු දෙනාගේම ජීවිත සුජීවත් වේවා ඒ යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ වේවා කියන පින් සිතින් යුතුව අද දවසේ අපි සමුගන්නවා නැනපහනින් නැවතත් ලබන සිකුරාදා මෙවැනිම සාකච්ඡාවකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්න මොහොතේ වෙනද වගේම අපේ ප්‍රාර්ථනය හැමෝටම හැම මොහොතෙම තුනුරුවන් සරණ.